හොඳයි මේ ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් වේවා. අපි ඉන්නේ දෙවෙනි වාරයේ අවසාන මාතෘකා අවසාන ව්‍යාකරණ මාතෘකාවේ සහ අවසාන පාඩමේ. එතකොට ව්‍යාකරණ මාතෘකාවක් සහ තව පාඩමක් තමයි අපිට දෙවෙනි වාරයේ අවසන් කරන්න ඉතිරිලා තියෙන්නේ. ඒතකොට ඒකෙන් අපි ගිය සතියේ අවසන් කරා ව්‍යාකරණ මාතෘකාවක් අර සමානාර්ථ විරුද්ධාර්ථ වචන බහුවර්ථ පද සහ ඒ වගේම මේ තනි වචන නැත්තම් අපි කියනවා මේ ඡත්‍රපද කියන මාතෘකාව. මාතෘකා කීපයක් අපි ඉතින් සාකච්ඡා කරලා පොඩි කොටසක් තියෙන ඔයගොල්ලන්ට මට ඒක මම කිව්ව ඔයගොල්ලන්ට WhatsApp කරනවා කියලා නමුත් ඒක කරගන්න බැරි වුණා. ඒ කොටස මම තව ටිකකින් ඔයගොල්ලන්ට දෙනවා. මේ ඒක ලියාගත් බලමු වෙලා තිබ්බොත් අපි ලියාගන්න උත්සාහ කරමු. නැත්නම් මම ඒක අර කලින් වගේ WhatsApp කරන්නම්. එතකොට අපි මේ මාතෘකාව අවසන් වෙනවා ඒ අනුව. ඒ කියන්නේ අපි අවසාන වශයෙන් කතා කරේ මේ ওই විශේෂණ පද කියන මාතෘකාව, බහුවර්ථ පද, ඊළඟට සමානාර්ථ පද, විරුද්ධාර්ථ පද සහ ඡත්‍ර පද නැත්නම් තනි වචන කියන මාතෘකා කීපය තමයි අපි අවසාන වශයෙන් කතා කරේ. ඒකට එතනින් තමයි ඒක අවසන් වෙන්නේ. ඒ වගේ අපි ගිය සතියේ 14 වෙනි පාඩම. ඒ කියන්නේ දෙවෙනි වාරයේ අවසාන පාඩම. ආරම්භ කරා කොටස් ටිකක් සාකච්ඡා කළා ඒ පාඩම සම්බන්ධයෙන්. ඊට කලින් අපි ගිය සතියේ ඔයගොල්ලෝ මම දුන්නු අභ්‍යාසයේ පොඩ්ඩක් හරි වැරදි නැත්නම් ඔයගොල්ලෝ ලියපු අභ්‍යාසයේ නිවැරදි භාවය පිළිබඳව පොඩ්ඩක් කතා කර ගන්න ඕනේ. ඒක නිසා ඔයගොල්ලෝ ගිය සතියේ ඔයගොල්ලෝට දුන්න අභ්‍යාසයක් ඇති විරුද්ධාර්ථ වචන කියන අභ්‍යාසය සහ නිත්‍ය බහුවචන පද ඡත්‍රපද තනි වචන සහ ඡත්‍රපද කියන අන්නේ මාතෘකා දෙක පොඩක් අපි කියලා බලමු. ඊට පස්සේ අපි අදාළ අභ්‍යාසෙට එමු. ඔයගොල්ලන්ට දුන්නු අභ්‍යාස වලින් ඉස්සෙල්ලාම බලන්න මේ විරුද්ධාර්ථ වචන කියන කොටස. ඔයගොල්ලෝ කතා කරන්න අවශ්‍යයි මේ කොටසේදී. හැමෝම නේ පුළුවන් ඒ කතා කරන්න. ඔයගොල්ලෝ මම හිතනවා මේ අභ්‍යාසය හැම කෙනෙක්ම කරලා තිබ්බා. ගොඩක් අය යොමු කරලා තිබ්බා, WhatsApp කරලා තිබ්බා. දැන් මම අද ඒකට වෙලාව ගන්න නැහැ. මොකද ගිය සතියේ අපිට මේ පාඩම එක දිගට කරගෙන යන්නත් අවස්ථාව ලැබුණේ නැහැ. වෙලාව හරියට පැයකමාර කරගන්නත් බැරුණා. ඒක නිසා මම අද වැඩ කරලා උපාය පිළිබඳව කතා කරන්න යන්නේ නැහැ මේ වෙලාවේ. ඒක මම පටන් ගත්ත වෙලාවේ ඉඳන් දිගට මේ පාඩමේ ඉතිරි කොටස් සහ ඉස්සරහට කරගෙන යන්න. විරුද්ධාර්ථ පද කියන මාතෘකාව අපිට දීලා ඇති. එතකොට ඒකේ පළවෙනි වචනය දීප අභ්‍යාසයක්ම අපි අරගෙන බලමු. ඒ අභ්‍යාසය ගන්න හැම කෙනෙක්ම ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට දීලා තියෙන වචන ටිකෙන් පිළිවෙලට ගත්තොත් අදම කියන වචනයෙන් පටන්ගෙන තියෙන්නේ. එහෙම නේද? ඔව් සර්. අදම කියන වචනයෙන් පටන් ගත්තේ. දැන් මම මේ කතා කරන්න හේතුව තමයි සමහර අය ඇත්තටම මේ ලියලා තිබුණේ මේ බොහොම පොඩි කොටසක්. දැන් ඒ කියන්නේ සමහර ඒවා අත්හැරලා දාලා තිබ්බ කියන දන්නේ නැති නිසා වෙන්න ඇති. ඒ අනුව පළවෙනි වචනය ඉක්මන් කළ මේක අවසන් කරමු පොඩක් බලලා ඉවරලා. අදම කියන වචනේ මතක තියාගන්න සාමාන්‍ය පෙළේදී පවා අහනවා. අනි වචනයක් විදිහට හෝ එහෙම නැත්නම් වචන ඛණ්ඩයක් විදිහට දීලා අදම කියන වචනේ විරුද්ධාර්ථ වචනය අදම කියන වචනේ හෝ ඊට විරුද්ධාර්ථ වචන දෙකක් දීලා අහන අවස්ථාව ඕන තරම් තියෙනවා සාමාන්‍ය පෙළේදී.
නිතර දේ යහන වචනේ. ඒ නිසා මේක අපි හැමදාම අවබෝධ කරගෙන මතක තබාගෙන ඉන්න ඕන වචනයක්. ඒතකොට අදම කියන එකේ විරුද්ධාර්ථ වචනේ තමයි මොකක්ද? උත්තම කියන වචනේ. ලියපු නැති අය ගොඩක් අය ලියලා යොමු කරලා තිච්ච අය ගොඩක් ඉස්තන් තිබ්බා. හරිද? ඒක නිසා ඒව හදන්න. ඒතකොට අදම කියන වචනේ විරුද්ධාර්ථ වචනේ තමයි උත්තම කියන එක. ඔයගලට දුන්නා ලියා ගන්නද? ලියා ගන්න. ඔව් හිස්තන් දිනේම ලියා ගන්න. හරිද? කියන්නේ උත්තර ලියලා නැතිව ලියන්න. වැරදි නම් ඒකත් හදා ගන්න. උත්තරේ හරිනම් ලියා ගන්නද සර්? හරි දාගන්න. හරි දාගන්න. උත්තරේ හරිනම් හරි දාගන්න. ඒතර අදම කියන එක වෙනුවට මම ඔයගොල්ලන්ට දුන්නා උත්තම කියන වචනේ ඔයගොල්ලෝ නිවැරදිව අනිවාර්යෙන් අදම කියලා ලියනවා. මම ඒක නිසා මේ වෙනස් විදියට දුන්නේ වචන ටික ඔයගොල්ලෝ පොඩක් පරිශීලනය කරන්න ඕන නිසාම ඒතර අදම කියන වචනේ විරුද්ධාර්ථ වචනේ බවට පත්වන්නේ උත්තම කියන වචනය. ඊළඟට දෙවෙනි වචනේ දීලා තියෙන ප්‍රතිලෝම කියන වචනය. ඒක නම් අනුලෝම. ගොඩක් අනුලෝම කියන පිළිතුර තමයි ඔයගොල්ලෝ කතා කරන්නේ. හරිද? අනුලෝම කියන උත්තරේ තමයි ඒකේ නිවැරදි විරුද්ධාර්ථ වචනේ වෙන්නේ. ඒ වගේම අවමානය කියලා වචනය. අවමානය කියන වචනේ කියලා දුනා. ඒකේ විරුද්ධාර්ථ වචන කීපයක් අපිට පුළුවන් ගොඩනගා ගන්න. විරුද්ධාර්ථ වචන කීපයක්. අවමානය කියන වචන විරුද්ධාර්ථ වචන කීපයක් ගොඩනගා ගන්න පුළුවන්. එකක් තමයි මොකද්ද? මානෙ. මානෙ කියන එක එකක්. මානෙ කියලා ගොඩනගා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශංසාව කියලා ගොඩනගා ගන්නත් පුළුවන්. අවමානයේ විරුද්ධාර්ථ වචනේ ප්‍රශංසාව කියලා ගොඩනගා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ලියලා තියෙන මානය කියලානේ. අවමානය කියන එකේ ඕනනම් අවමානයේ විරුද්ධාර්ථ වචනේ ප්‍රශංසාව කියලා ගොඩනගා ගන්න පුළුවන්. හරිද? හරි. ඊළඟට දුන්නු වචනේ නින්දා. මොකක්ද? නින්දා. නින්දා කියන වචනේ විරුද්ධාර්ථ වචනේ තමයි මොකද්ද? ප්‍රශංසා. ප්‍රශංසා කියනකොට අවමානය කියන එකටත් ගන්න පුළුවන්, නින්දා කියන එකටත් ප්‍රශංසා කියන වචනය ගන්න පුළුවන්. ඊළඟට ආදුනික. ආදුනික කියන එකේ විරුද්ධාර්ථ වචනය ආදුනික නැත්නම් දුගුණන් කියන වචනේ විරුද්ධාර්ථ වචනේ බාටපත් වෙන්නේ ප්‍රවීණ කියන වචනේ. ඕ ලියලා තිබ්බ ගොඩක් අය. ප්‍රවීණ කියන වචනේ. ප්‍රවීණ නයන මූර්ධජ වෙන්නට ඕන. නයන මූර්ධජ වෙන්නට ඕන. ඊළඟ වචනේ අවතීර්ණ. ඊළඟ වචනය අවතීර්ණ. විරුද්ධ වචනය මම හිතා ගොඩක් අය ලියලා තිබ්බේ ලියපුවා පොඩක් කියන්න බලන්න ලියපු එක. අවතීර්ණ කියන එකේ අවතීර්ණ කියන එකේ විරුද්ධාර්ථ වචනයත් ඔයගොල්ලෝ ටිකක් වැඩි අවධානයට ගන්න. විරුද්ධාර්ථ වචනේ තමයි උත්තීර්ණ. අවතීර්ණ විරුද්ධාර්ථ වචනේ තමයි උත්තීර්ණ. ඊළඟ වචනේ මිහිරි. අමිහිරි. ඒක ලේසියෙන්නේ නේද? අමිහිරි කියන එකේ විරුද්ධාර්ථ වචනේ මිහිරි කියලා ලියන්න. ඊළඟ එක අපකාරය. අපකාරය. විරුද්ධාර්ථ වචනේ උපකාරය. අපකාරය විරුද්ධාර්ථ වචනේ තමයි උපකාරය. ඊළඟ එක අකුටිල. අකුටිල කියන එක ලේසි විරුද්ධාර්ථය හදාගන්න. මොකද අකුටිල කියන විරුද්ධාර්ථය කුටිල. කුටිල කියන එක තමයි විරුද්ධාර්ථ වචනය. අකුටිල කියන එකේ විරුද්ධාර්ථ වචනය කුටිල කියන එක. කුටිල කියන වචනය. ඊළඟ වචනේ කුලහීන. කුලහීන. ඒක ලේසි නේද? කුලහීන කියන විරුද්ධාර්ථ වචනේ කුලීන. කුලහීන කියන වචනේ විරුද්ධාර්ථ වචනය කුලීන. කුලීන කියලා ලියනකොටත් කුලහීන කියලා ලියනකොටත් නයනු හැම වෙලාවෙම මොකක් වෙන්න ඕනද? දන්තජ වෙන්න ඕන. මූර්ධජ ලියන්න බෑ. ඊළඟ වචනය ප්‍රතිචීන කියන වචනේ විරුද්ධාර්ථ වචනේ තමයි මොකක්ද? ප්‍රාචීන කියන වචනේ තමයි ප්‍රතිචීන කියන වචනේ විරුද්ධාර්ථ වචනේ නම දන්තජයි. ඊළඟ එක ක්‍රෝධය. ඔය ග්ලේසි. ක්‍රෝධය කියන විරුද්ධාර්ථ වචනය මෛත්‍රිය. ක්‍රෝධය කියන වචනේ විරුද්ධාර්ථ වචනය මෛත්‍රිය. ඊළඟ එක යටිකුරු. හරි. ඒක ලේසියිනේ නේද? උඩුකුරු. උඩුකුරුනේ උඩුකුරු. ඊළඟ එක
අකලං අකලංක අකලංක කියන වචනේ අර්ථය මොකක්ද? අකලංක කියන වචනේ සාමාන්‍ය අර්ථය මොකක්ද? අකලංක කියන වචනේ සාමාන්‍ය අදහස තමයි ස්ථිරසාර කියන එක. නොසෙල්වෙන කියන අදහස. විරුද්ධාර්ථ වචනේ තමයි මොකක්ද? අකලංක කියන විරුද්ධාර්ථ වචනේ ලේසි කලංක ඊළඟ වචනේ නීච නීච කියන වචනයට අදාළ විරුද්ධාර්ථ වචනේ තමයි සමන් දැන් ලොගුනේ මොකද්ද කරන්නේ? පුතේ දැන් ඔයගොල්ලෝට ගහතේ දුන්නු ඔය දැන් ලොකිච්චය අහන්න කොට මොකද කරන්න කියලා ගිය සතියේ දුන්නු විරුද්ධාර්ථ වචන ලියන්න දුන්නු කොටස තමයි මේ අවසන් කරමින් ඉන්නේ. විරුද්ධාර්ථ වචන ලියන්න දුන්නු කොටස මම මේ කතා කරලා ඉවරට අක් ගාලා ආපහු මුලින් ඉඳලා ඕනනම් කියාගෙන යන්න පුළුවන් බලමු වෙලාවත් එක්ක හරිද? එතකොට නීච කියන විරුද්ධාර්ථ වචනේ වටපත් වෙන්නේ කියන්නකො මොකද්ද? නීචයි. දැන් මේ දවස්වල මගේ ග්‍රහය නීච වෙලා ඉන්නේ. සමහරන්ගේ ග්‍රහය උච්ච වෙලා. يعني ඉහළ තැනට කියලා උච්චයි. උච්ච නීච කියන විරුද්ධාර්ථ වචනේ උච්ච. තව දුන්නා නේද? නිකලයන් නිකල කියන ලේසි නිකලයන් කියන විරුද්ධාර්ථ වචනේ කැලැල්. කැලැල්ලා යන්නත් මූර්ධජයි. මැදලා යන්න මූර්ධජයි. මූර්ධජලා යන්න ඕන මැදට. තව උනක් දුන්නේ. විරුද්ධාර්ථ පද එච්චරයි එච්චරයිනේ. හරි. ඊළඟට මේ ඔයගොල්ලෝට දුන්නු තව අභ්‍යාසයක් තියෙනවා මේ තනිපද ලියන එක නේද? තනිපද ලියන එකට අදාළව අභ්‍යාස කොටස් දෙකක් දීලා තියෙනවා. එකක් තමයි මම තනිපදේ දුන්නා ඔයගොල්ලොන්ට විස්තර පදේ ලියන්න කියලා. එහෙම නේද? ඔව් සර්. එවැනි කීයක් දුන්නත් 10යි නේ. ඒ වගේ 10ක් දුන්නා නේද? 17ක්. හරි ඉස්සෙල්ලා උදුනේ කියන්ටක් ගාලා. ප්‍රතිසංස්කරණය. ඒකට නම් උත්තරේ කිව්වා මම. තත්ත්වයට සකස් කිරීම. පෙරතිබු තත්ත්වයට සකස් කිරීම කියලා ගිය සතියේ මම උත්තරේ කිව්වා ඒකට. දෙවෙනි එක මම කරන්න ඕන. අර්ධද්වීපය. අර්ධද්වීපය මෙලිපයගේ 100%ක්ම හරියට නමුත් ආසන්න උත්තරේ තියෙනවා කිසි ගැටලුවක් නැහැ. හරිද? අර්ධද්වීපය. මොකක්ද අර්ධද්වීපයක් කියලා කිව්වේ? තුන් පැත්තකින් ජලයෙන් වට වූ දූපත. හරි. ඒක හරි. තුන් පැත්තකින් ජලයෙන් වට වූ දූපත නැත්තම් තුන් පැත්තකින් මුහුදින් වට වූ කියන එක තමයි අර්ධද්වීපය කියලා කියන්නේ. තුන් පැත්තකින් මුහුදින් වට වූ කියන අදහස තමයි අර්ධද්වීපය කියලා කියන්නේ. තුන් පැත්තකින් මුහුදින් වට වූ කියලා තිබ්බනම් ප්‍රමාණවත්. ඊළඟ එක මිත්‍යා දෘෂ්ටිකයෝ. ඒක ලේසි නේද? මිත්‍යා මත දරන්න නැත්තම් වැරදි දෘෂ්ටියෙන් කටයුතු කරන්නන්. වැරදි මත දර ඔයගොල්ලෝ ලියපේවත් කියන්නේ ඒතකොට ඒව හරිනම් මම හරි කියලා කියන්නම්. ඔයගොල්ලෝ තේරෙන්නේ මම කිව්වෙන් පස්සේ කියන්නේ ඒතකොට හරි. ඒතකොට ඒකත් එක්ක සංසන්දනය කරලා කියන්න. මිත්‍යා දෘෂ්ටිකයෝ කියලා කියන්නේ මේ වැරදි මත දරන්න නැත්තම් වැරදි දෘෂ්ටියේ දරන්න. වැරදි දැක්මකින් යුක්ත අය. වැරදි දැක්මක් ඇති අය. දෘෂ්ටි කියලා කියන්නේ දැක්මනේ. ඊළඟට දුන්නේ මොකද්ද? කෘතවේදී. කෘතවේදී කියලා කියන්නේ කලගුණ සලකන. කෙලෙහි ගුණ සලකන නැත්නම් කලගුණ දන්නා. කෘතවේදී කියලා කියන්නේ කෙලෙහි ගුණ සලකන එහෙම නැත්නම් කලගුණ දන්නා කියන අදහස. කෙලෙහි ගුණ සලකන එහෙම නැත්නම් කලගුණ දන්නා කියන අදහස. ඊළඟ එක අත්නෝමතික. ලියවනේ දෙකට හිතුවක්කාර ලෙස ක්‍රියා කිරීම. හිතුවක්කාරී ලෙස ක්‍රියා කිරීම. හිතනනෝ ක්‍රියා කිරීම නැත්නම් අපි මෙහෙම කියන එකත් හරිය මෙන්න මෙහෙම කියන්නත් පුළුවන්. ඒ කියන්නේ තම මතයට අනුව ක්‍රියා කරන. වෙන කෙනෙක් කියන දේවල් අහන්නේ අත්නෝමතික වැඩ කරන්නේ. තමන්ගේ මතයට අනුව කටයුතු කරන. තම මතයට අනුවමයි කටයුතු කරන. අර කලින් කිව්ව එකක් ටිකක් හරි හරිද? තම මතයට අනුව කටයුතු කරන අයට කියන මොකක් කියලාද? අත්නෝමතික කටයුතු කරන. අත්නෝමතික කියලා කියන්නේ තම මතයට අනුව ක්‍රියා කරන කටයුතු කරන කියන. තම මතයට අනුව ක්‍රියා කරන. ඊළඟට නිහතමානී කියන එක දුන්නේ නිශාචර. නිසාචර කියලා කිව්වේ ලේසි. රාත්‍රියේ හැසිරෙන. ඒක වචනේ බිඳලම මතක තියාගන්න. චර කියලා කියන්නේ හැසිරෙනවනේ. මේකට නිශා කියන වචනේ එකතුලා තමයි නිසාචර හැදෙන්නේ. නිශා කියලා කියන්නේ රාත්‍රියට. චර කියලා කියන්නේ හැසිරෙනවා. චර වලින් වෙන වචන කීපයක් කියන්නේ? දිවා.
චර වලින් වෙන වචන කීපයක් කියන්න. චර නැත්තම් චාරි. ජලචර ජලචර. ජලචර. දිවාචර දිවාචර කියන්නත් පුළුවන්. චර කියලා කියන්නේ හැසිරෙනවා. ඊළඟ වචනේ උභයජීවී. උභයජීවීන්. ඒක ලේසියෙන් නේද? උභයජීවීන් කියලා කියන්නේ දියකොට දෙකෙහිම වාසයට. දියකොට දෙකකින් වාසය කරන විද්‍යාවට අදාළ වචනයක්. දියකොට දෙකකින් වාසය කරන. ඊළඟ වචනේ ඉක්මන් කරන්න. ප්‍රතිචක්‍රීකරණය. ප්‍රතිචක්‍රීකරණය. මොකද්ද ප්‍රතිචක්‍රීකරණය කියලා කියන්නේ? ඉවතලන ද්‍රව්‍යයන්ගෙන් නව නිෂ්පාදන කිරීම ඉවතලන ද්‍රව්‍යයන්ගෙන් අපද්‍රව්‍ය නව ද්‍රව්‍ය බවට පත් කිරීමේ ක්‍රියාවලිය. කියපු උත්තර ගොඩාක් සමීපයි. ප්‍රතිචක්‍රීකරණය. මේක වැඩිපුර භාවිත කරන වචනයක්. අනේ අන්තිම කිව්වේ මොකද්ද? නැවත නැවත ප්‍රයෝජනයට ගැනීම නැවත නැවත ප්‍රයෝජනයට ගැනීම. නැවත නැවත ප්‍රයෝජනයට ගැනීම. මේ වගේ අපිට මෙහෙම ලියා ගන්න ඔයලා ඔයගොල්ලෝ මේක වටින වචනයක් මේ. නැවත ප්‍රයෝජනයේ පිනිස සකස් කිරීම. ප්‍රතිචක්‍රීකරණය. නැවත ප්‍රයෝජනයේ පිනිස සකස් කරනවට කියනවා ප්‍රතිචක්‍රීකරණය කියලා. අය කියනවා නැවත ප්‍රයෝජනයේ පිනිස සකස් කරනවා. නැවත ප්‍රයෝජනයේ පිනිස සකස් කරනවට කියන ප්‍රතිචක්‍රීකරණය කියලා. ප්‍රතිචක්‍රීකරණය. ඊළඟ එක සමකාලීන. සමකාලීන කියලා එක ලේසි නේද? එකම කාලයකට එකම කාලයට අයත් කියන එක සමකාලීන කියන එකම කාලයට අයත් කියන එක. ඊළඟට පරාර්ථකාමී. පරාර්ථකාමී කියලා කියන්නේ අනුන් ගැන සිතා බලා කටයුතු සිතා කටයුතු අන්න හරි ඒ වගේ අනුන් ගැන සිතා බලා කටයුතු කරන නැත්නම් අනුන්ගේ යහපත සඳහා ක්‍රියා කරන. අනුන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කරන. තමා කියන වචනේ ගන්නපුවා මොකද පරාර්ථ කියන අදහස තියෙන නිසා ඍජුම අදහස ගන්න අනුන් කියන එක දැන් පාර කියලා කියන්නේ අනුන් කියන එකනේ. දැන් අනුන්ගේ යහපත සඳහා ක්‍රියා කරන කටයුතු කරන කෙනාට තමයි පරාර්ථකාමී කියලා කියන්නේ. ඊළඟ එක ආත්මාර්ථ. ඒකේ විරුද්ධ වචනේ නේද? ආත්මාර්ථකාමී කියන්නේ නේද? අන්න අර තමාගෙන පමණක් සිතා බලා කටයුතු තමාගෙන පමණක් සිතා බලා කටයුතු කිරීම නැත්නම් තමාගේ ලාභ ප්‍රයෝජන සඳහා පමණක් ක්‍රියා කරන වගේ අදහසක්. තමන්ගෙන විතරක් හිතලා කටයුතු කරන තමන්ගේ ලාභ ප්‍රයෝජන ගැන පමණක් ඉස්සරහ කටයුතු කරන අයට කියනවා අපි ආත්මාර්ථකාමී කියලා. තව තියෙනවද? ඔව් සර්. ශෛලමය. ශෛලමය කියලා කිව්වේ ගලින් කරලාද නේද? ගලින් කරලාද නේද? හරි නේද? හරි. ගලින් කොහොමද? ඊළඟ එක නිරාර්ථක. නිරාර්ථක කියලා කිව්වේ කිසිම අර්ථයකට නැති, අර්ථයක් නැති, අර්ථයක් නැති නැත්නම් කිසිම අර්ථයක් නැති. කිසිම අර්ථයකට නැති. ඊළඟට නිෂ්ප්‍රයෝජන. නිෂ්ප්‍රයෝජන කිසිම ප්‍රයෝජනයකට නොමැති. නැත්නම් කිසිම ප්‍රයෝජනයකට නැති. කිසිම ප්‍රයෝජනයකට නැති. ගෞරවාහාර කියලා එක දුන්නද? ඔව් සර් මොකද ගෞරවාහාර කියලා ගෞරවාර්හ කියලා කියන්නේ? ගෞරවනීය ලෙස කටයුතු කරන ගෞරවනීය ලෙස කටයුතු කරන හොඳයි ආසන්නයි. මෙන්න මෙහෙම මාවනත් වඩාත් හොඳ. ගෞරවය ලැබීමට සුදුසු. ගෞරවාර්හ. ගෞරවය ලැබීමට සුදුසු. ගෞරවය ලැබීමට සුදුසු. ඊළඟ පුතේ නිහතමානී. නිහතමානී. නිහතමානී උඩුකමක් නැති. උඩුකමක් නැති යන්න හරි. උඩුකමක් නැති. උඩුකමක් නොමැති. ශ්‍රද්ධාවන්ත. ශ්‍රද්ධාවන්ත කියන්නේ ශ්‍රද්ධාව ඇති. ආගම දහම කෙරෙහි ඇති ලැබි බව. ආගම දහම කෙරෙහි ඇති ලැබි බවත් කමක් නැහැ. කෙටිම කියනවා ශ්‍රද්ධාව ඇති තමයි ශ්‍රද්ධාවන්ත. වන්ත කියලා කියන්නේ තද්දිත ප්‍රත්‍යක්. චර වගේ තමයි. වන්ත කියලා කියන්නේ තද්දිත ප්‍රත්‍යක්. දැන් මේ වන්ත කියන එකට අපිට වෙන වචනත් එක්ක එකතු කරලා ලියන්න පුළුවන්. වන්ත කියන එකේ අදහස් තමයි ඇත්තේ කියන අර්ථය. ඇත්තේ ශ්‍රද්ධාව ඇත්තේ ශ්‍රද්ධාවන්ත. සිල් ඇත්තේ නම් සිල්වන්ත. ගුණ ඇත්තේ නම් මොකද ඇත්තේ කියන අදහස එන්නේ මොකකින්ද? වන්ත කියන එක. ගුණවන්ත. ඥානය ඇත්තේ නම් ඥානවන්ත.
ඥානවන්ත. ඒතකොට වන්ත කියලා කියන එකේ අර්ථය තමයි ඇත්තේ තිබේ ඇති තිබෙනවා කියන අදහස. ශ්‍රද්ධාව ඇති තමයි ශ්‍රද්ධාවන්ත කියලා කියන්නේ. එච්චරයි නේ. ධනපති කියන එක දුන්නද? නෑ සර්. හරි. ඔච්චරයි දුන්නේ. ඔව් සර්. ඔව් සර්. හරි. එහෙනම් ඒ ටික ඔය කොටස් දෙක ඔය විදිහට අපි සම්පූර්ණ කරගත්තා. මේ අනිවාර්යෙන් වැඩි අවස්ථාවක් එකට දෙන්න ඔයගොල්ලෝ වැඩියෙන් මේ ටිකේ අවධානය යොමු කරන්න ඕන. මෙන්න මේ විලාව නැත්තම් මම සමානාර්ථ වචන ටිකක් තියෙනවා ලියා ගන්න දෙන්න. මම ඒක WhatsApp කරන්නම් වෙන කරන්න දෙයක් නෑ විලාව මැදනේ අපිට කරන්න කියලා. මේ අභ්‍යාසෙත් දෙන්න ඉඳ තියලා සමානාර්ථ පද ලියන්න කියලා මාතෘකාවක් දුන්නද ඔයගොල්ලෝ? ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. ඔව් සර්. එතනට මෙන්න මේ වචන ටිකක් ගාලා ලියලා තියන්න එන. ඒ කියන්නේ මේ ඔයගොල්ලෝ මේ ඔක්කොම ලියන්න ඕනේ නෑ. මෙන්න මේක මේ ඔක්කොම වචන ලියන්න එපා මෙතන. මම මේක WhatsApp එකට දාන්නම්. මෙන්න මේ වචනේ විතරක් ලියන්න. අංක 10 මෙන්න මේ මුලින් තියෙන වචන ටික ලියාගෙන යන්නකෝ. සමානාර්ථ පද කියලා ලිව්වනම් මෙන්න මේ highlight කරලා තියෙන වචන පෙළියේ තියෙන්නේ. ඒ වචන පෙළිය විතරක් ඉක්මන් කරලා ලියන්න. ටක් ගාලා. අනිත් ටික WhatsApp කරාම ලියමු. මේ මොකද නැත්නම් උතන ඉඳ පිළිය දා ගන්න බැරි නිසා මම මේ කියන්න දෙන්නේ. ලියාගෙන ඉක්මන් කරලා ඊය මම කියනවා ඔයගොල්ලෝ ලියාගෙන යන බලාගෙන ඉවක කමක් නැහැ. ඊය කියලා කියන්නේ ඊගසට කියනවා. ඊතලයට කියනවා ශරය කියලා කියන ඊතලෙ ඊයට. ඊට උද්දුල කියන වචනේ ලියන්න. ඒක පස්සේ ඊට ටික ලියා ගන්න පුළුවන් මම ඔයගොල්ලෝ WhatsApp කරන්නම්. දිලිසෙන දීප්තිමත් බබලන කියන අදහස උද්දුල කියන එකේ තියෙනවා. ඌවන කියලා කියන්නේ මූණට වතට ඌවනට කියනවා. ඌවන කියන වචනට සමාන වචන තමයි. පිළිවෙල කත කියලා කියන්නේ කාන්තාවට කියන මහිලාව කියන කාන්තාවට වනිතාවට කාන්තාව කියලා කියනවා නේද? ස්ත්‍රිය කියලා කියන කතට ඊළඟ වචනේ කනක කියන එක ගත්තොත් කනක කියලා කියන රත්තරන් වලට රන් වලට සර්ණ කියන අදහසට ඊළඟට චතුර කියලා කියන චතුර කියන එකට සමානාර්ථවත් වචන බොහෝ තියෙන චතුරයි දක්ෂ කියන අදහසත් චතුර කියනවා ඊළඟට බුහුටි කියන අදහසින් චතුර කියලා කියනවා සමත් කියන අදහසින් චතුර කියලා කියනවා ඒ වගේම සමර්ථ නැත්නම් හපන් කියන අර්ථයෙන් චතුර කියලා කියනවා ඊළඟ චන්ද්‍ර කියන වචනේ ගත්තොත් අපි දන්නවා නිසාචර කියලා කියනවා ඒ වගේම චන්ද්‍රයාට කියනවා නිසේරු කියලා. චන්ද්‍රයාට කියනවා සිසි කියලා. චන්ද්‍රයාට කියනවා සිසිර කර කියලා. චන්ද්‍රයාට කියනවා සොමි කියලා. චන්ද්‍රයාට කියනවා සඳ කියලා. සමානාර්ථවත් වචන මතක තියාගන්න මෙතන කීපයයි තියෙන විශේෂයෙන්ම චන්ද්‍ර නැත්නම් සඳට කියන සමානාර්ථවත් වචන 22ක් හඳුනා ගන්න පුළුවන් 22ක්. ඒ ඔක්කොම අපිට අවශ්‍ය නැහැ නමුත් අපි යම් ප්‍රමාණයක් ඒ 22ම අපි සාමාන්‍ය පෙළේ ඉගෙන ගන්නවා. අපි අවධානය යොමු කරනවා නමුත් මෙතනදී අපිට අවශ්‍ය නැහැ මේ වෙලාවේ. ඒ වගේම ගත්තොත් නන්ද කියන වචනේ ගත්තොත් එහෙම ආනන්ද ඒ වගේ වචන අවස්ථාවල වචන හදාගන්න එක නන්ද කියලා කියන්නේ මනා කියන එක මනෝක්‍ය කියන අර්ථය තියෙනවා නන්ද කියන එකට යහපත් කියන එක තියෙනවා සුන්දර කියන එක තියෙනවා හොඳ කියන එක තියෙනවා සතුට කියන එක තියෙනවා නන්ද කියන වචනයට සමානාර්ථවත් වචන විදියට නන්දන කියන වචනේ තියෙනවා පිනවනවා කියන අදහස ප්‍රබෝධවත් කියන එක ප්‍රිය ජනකයි කියන එක සතුට කියන එක දනවනවා කියන සතුට දනවනවා කියන එක නන්දන කියලා කියන සතුට දනවනවා කියන අර්ථය තියෙනවා ඊළඟට ගත්තොත් එහෙම ණය උතන ණය කියන එක හොඳට මතක තියාගන්න දන්තජනති මූර්ධජන නෙවෙයි දන්තජන නිසා ණය කියන එකේ තියෙනවා ක්‍රමය කියන අර්ථය ඒ වගේම තියෙනවා න්‍යාය කියන අර්ථය ක්‍රමවේදය විදිය කියලාත් තියෙනවා. ඒ වගේම නීතිය කියන එකටත් ණය කියලා කියනවා. නුඹ කියන එකට ගත්තොත් එහෙම නුඹ කියන එකටත් බොහෝ වචන තියෙනවා. ඉර හඳ ඉරට හඳට ආකාශයට ගොඩාක් වචන තියෙන සමානාර්ථ. ඒකද මේ නුඹ කියලා කියන අහසටනේ. අහසට අඹර කියනවා, අවකාශය කියනවා, ආකාශය කියනවා, පවන් මග කියනවා, සුබ මග කියනවා. ඒ කියන්නේ කොහෙටද නුඹ කියන අහසට කියන්නේ. නුවණ කියලා කියන එකේ දන්තජ නයනාවම නුවණ කියලා කියන්නේ ඇස් වලට. මූර්ධජ නයනාව ඥානෙට. දැන් මෙතන තියෙන දන්තජ නයන. ඒ කියන්නේ නම් ඇස් වලට අක්ෂි කියනවා, ඇස කියනවා, නයන කියනවා, නෙත කියනවා, නේත්‍රය කියනවා. ඒ වගේම අපි ගත්තොත් පద్මය. නෙළුම් වලට කියන්නේ පద్ම කියලා. ඒ කමල කියලා කියනවා, පියුම කියලා කියනවා, සියපත කියලා කියනවා. තව වචන කීපයක් තියෙනවා ඒකත් පොඩ්ඩක් බලන්න. මෙතන බලන්න. පවන
පවන කෙනෙක් ගත්තොත් අපිට පේන sorry. ඔතන තියෙන්නේ පවත. ඔක පුවත උනත් කමක් නැහැ. පවත කියලා කියන්නේ පුවත කියන එකම තමයි. පුවත පවත දෙකම ලියලා තියන්න. දැන් පුවත පවත කියන එකේ ආරංචිය තොරතුරු පුවත ඊළඟට ප්‍රවෘත්ති කියන අදහස් තියෙනවා. පවත කියන එක ලියන්න. පවත කියන එකට සමානාර්ථවත් වචන හතරක් ඉස්සරහින් තියෙනවා. ඒවත් පස්සේ ලියා ගන්න පුළුවන්. පවර කියන එක ගත්තොත් උතුම් ප්‍රවර ශ්‍රේෂ්ඨ කියන අර්ථයක් තියෙනවා. පහන කියන එක ගත්තොත් නයන්න මූර්ධජ පහන මේ තියෙන්නේ. නිසා ඒ කියන්නේ පාෂාණ කියන අදහස. දන්තජ නයන්න ආවනම් පහන කියන එකට අපි දන්නවා අර දල්වන පහනනේ. දැන් මෙතන තියෙන්නේ මූර්ධජ නයන්න. මූර්ධ නයන්න පහන කියලා කියන අපි දන්නවා පාෂාණ. ඒ කියන්නේ ශෛල කියන අදහස නැත්තම් ගල කියන අදහස. බිඟු කියලා කියන අපි දන්නවා මීමැස් වලට. දැන් මෙතන මීමැස් කියන වචනේ නෑ. මීමැස් වලට බිඟු කියලා කියන්නේ මදු ලෝල කියලා කියන මදු කියලා කියන්නේ පැණි වලටනේ. මදු ලෝල කියලා කියන්නේ පැණි වලට ලෝල් කරන නැත්තම් ආසාවක් ඇති අය. මදු ලෝල කියලා කියන්නේ මදු කියලා කියන්නේ පැණි වලට ලෝල කියලා කියන්නේ ආසාවක් ඇති වෙනවා. ලොල් වෙනවා. ආස වෙනවා. පැණි වලට ආස වෙනාට කියන බිඟු නැත්තම් මදු ලෝල කියලා. මීමැස් කියලාත් කියනවා. ඊළඟට රුංග කියලාත් කියනවා. රුංග කියලාත් කියනවා. රුංගය කියලා කියනවා. රුංග කියලා. අවසාන එක රස කියලා කියන්නේ රාශියට රොත්ත සමූහය වගේම ගොඩට ඔක්කොටම රස කියලා කියන මේ වචන ටික මම ලියා ගන්න කියලා ලියලා තියන්න. අපි ඒ ටික තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ ඊළඟ දවසේ ඔයගොල්ලෝ ඒ ටික ලියාගෙන සූදානම් කරගන්න. විශේෂයෙන්ම මේ අපේ අවධානයට ගන්න ඕන මේවා සමානාර්ථ වචන ටිකක් අපි කියව ගන්නට ඕන. ටිකක් අවධානය යොමු කරලා පාඩම් කරගන්න අවධානය යොමු කිරීම මගින් සමහරවිට මේ වචන විභාගය තුල ගොඩනගෙන වචන වෙන්න පුළුවන්. හරිද? ඒ නිසා ඒකට වැඩි අවකාශයක් ඉඩක් ලබා දෙන්න. ඊළඟට අපි ගත්තොත් මම වචන ටිකක් ලියනවා බෝඩ් එකේ. වචන කීපයක් ලියනවා. මේ වචන භාවිතා කරලා මේ වචන මේ මම දෙන්නේ විශේෂණ පද. නාම විශේෂණ පද කීපයක් දෙන්නේ. මේ සෑම නාම විශේෂණ පදයකින්ම කියන්නේ උදාහරණයක් මම දුන්නොත් එහෙම අපි දෙනවා මේ හිතමු ලියාගන්න ඕනේ පළවෙනි වචනේ උස. මේ උස කියන වචනේ තමයි මම දෙන විශේෂණ පදේ. නාම විශේෂණ පදේ. ඔයගොල්ලෝ මේ බෝඩ් එක පැහැදිලි නෑ. පැහැදිලිවද කියන්නේ පේනවා කියන්නේ. පළවෙනි එක ලියාගන්න අක් එක දාලා ලියාගන්න. සර් මාතෘකාව මොකද්ද? මාතෘකාවක් නෙමෙයි මේ ප්‍රශ්නේ ලියා ගන්න තියෙන්නේ. පහත සඳහන් නාම විශේෂණ පද සර් අයන් මොඩිදා කියන්න. පහත සඳහන් නාම විශේෂණ පද සඳහා උදාහරණ පහ බැගින් ලියන්න. පහ සඳහා නාම විශේෂණ පද සඳහා උදාහරණ පහ බැගින් ලියන්න. වාක්‍යද නෑ වාක්‍ය ලියන්නේ. බොහොම කෙටි පොඩි අභ්‍යාසයක් නේ. පළවෙනි එක අපි උදාහරණයක් විතර මම පළවෙනි එක දෙනවා ඔයගොල්ලෝ උස කියන එක. දැන් උස කියන වචනේ දුන්නාම මේ උස කියන වචනේ භාවිතා කරලා වෙනත් නාමපද පහකට උස කියන වචනේ භාවිතා කරන්න තියෙන්නේ. උස මිනිසා, උස ගොඩනැගිල්ල, උස ළමයි, උස ගස ඊළඟට උස වාහනය, උස කන්දක් අනේ වගේ උස කියන වචනේ භාවිත කරලා
පහක් ලියන්න තියෙන. එතන ඉස්සරහින් ලියන පහලට ලියන්න ඕනේ අකමාදාන ඉස්සරහින් ලියන්න. ඊළඟ එක දක්ෂ. දක්ෂ කියන වචනේ දක්ෂ කියන නාම විශේෂණය භාවිතා කරලා පද පහක් හදන්න තියෙන්නේ. ඊළඟට හොඳ කියන නාම විශේෂණය භාවිතා කරලා පද පහක් හදන්න තියෙන්නේ. ඊළඟට විශාල කියන වචනේ භාවිතා කරලා පද පහක් හදන්න තියෙන්නේ. අවසාන එක මිටි කියන වචනේ භාවිතා කරලා මේ මිටි කියන පහතයි කියන මිටි මේක භාවිතා කරලා පද පහක් හදන්න තියෙනවා. සමිටි වලට කලින් මොකද කිව්වේ? මිටි වලට කලින් තියෙන විශාල. අය කියන පිළිවෙලට පළවෙනි එක උස, දෙවෙනි එක දක්ෂ, තුන්වෙනි එක හොඳ, හතරවෙනි එක විශාල, පස්වෙනි එක මිටි. මේ හැම එකටම පද පහ බැගින් හදන්නට අවශ්‍යයි. ඉදිරියෙන් ඉස්සරහින් හදන්න අභ්‍යාසයක් විදියට. හරිද? හරි. මේ පාඩම මෙන්න මෙතනින් අපි අවසන් කරන්නේ. මේක අපි එදා කතා කරා කලින් දවසක සදවත් යක්ත මේක සාකච්ඡා කරා කතා කරා මේකට ඔයගොල්ලෝ අභ්‍යාසෙකුත් දුන්නා කරන්න කියලා ඔයගොල්ලෝ ගොඩාක් අය අභ්‍යාසය කරලා තිබ්බා. එතකොට බහුවර්ථ පද කියන මාතෘකාව තමයි ප්‍රධාන මාතෘකාව වෙන්නේ. එතකොට මේ බහුවර්ථ පද කියන එකත් එක්ක ගත්තාම ඒ වයින් හැදෙන බහුවර්ථ දැන් අකුරු කියන එකට මේවා අපි කතා කරලා නේ අකුරු කියන එකට අක්ෂර කියනවා අකුරු කියලා. අංකුර නැත්නම් පැලෑටි කියන අර්ථය අකුරු කියන එක තියෙනවා. ගල් කැට කියන අර්ථයෙන් අකුරු කියන වචන භාවිත කරනවා. ඒ උදාහරණ මෙතන තියෙන ඇල්මෙන් අකුරු ගනිව් ඉදිරි වැඩ තකා කියන එකේ අකුරු කියලා කියන්නේ අක්ෂර කියන අදහස. එතකොට ඒ වරුකෙන් අකුරු 8ක් පැනනගලි කියලාම ඒ කියලා කියන්නේ අංකුර 8ක් පැනනගා කියන එක. පැලෑටි 8ක් එහෙම නැත්නම් කැකුලා කැටපොලේට අකුරු යොදා විදිය කියලා කිව්වහම මෙතන අකුරු කියලා කියන්නේ ගල් කැට. මේ වගේ අපි මේ ටික කලින් දවසක සාකච්ඡා කිරීමක් කරා. ඔයගොල්ලෝට අභ්‍යාසිකුත් ඇති මේ නිබන්ධනය ඔයගොල්ලෝ කරලා තිබ්බේ අභ්‍යාසය. උතුරු කියන වචනේ ගත්තොත් උතුරු දිශාවට උතුරු කියලා කියන ඊළඟ උත්තම කියන දාසෙන් උතුරු කියලා කියන ඒ වගේම උත්තර කියන දාසෙන් උතුරු කියන උදාහරණ වාක්‍ය ටික තියෙනවා. මේ ටික කියලා ඔයගොල්ලෝ උත්තර ලියලා තිබ්බා. මේකේ මෙන්න මේ අභ්‍යාසය අපි කළේ නැහැ. එහෙම නේද? ඒ කොටසේදී බහුවර්ථ පදට අදාළ පද ගොනුව B කොටසින් තෝරන්න කෙනෙක් කරේ නැහැ නේ අපි. ඔක් කරේ නැහැ අපි. මේක කරේ නැහැ. මෙන්න මේ අභ්‍යාසය උතෙන්ට කරා. මම දැන් විනාඩි 5ක් දෙනට අක්කා ලියන්න මේක තෝරන්න කියලා කියන්නේ ඉස්සෙල්ලාම සක් කියන එක ලියන්න සක් කියන එකට අදාළ උත්තරේ කියනකොට සක් කියන උත්තරේ කියන්නේ සක් කියන එකට උත්තරේ කියන්නේ ශක්‍ර හක්ගෙඩිය හක්ගෙඩිය අක්ෂර එක පාරට උත්තරේ ලියාගෙන යන්න පුළුවන් ප්‍රායෝගික අභ්‍යාසයක් කියලා ලියලා උතන උත්තරේ ලියන්න අක්කා වචන තියෙන්නේ 6යින් දැන් ලියන්න ටක් ගාලා ලියනවා. එතකොට මේ පාඩම සමස්තයක් විතර අපි අවසන් කරනවා. ඒ කියන්නේ විශේෂණ පද, බහුවර්ථ පද, සමානාර්ථ පද, විරුද්ධාර්ථ පද ඊළඟට අපි අවසාන එක මේ තනි වචන නැත්නම් ඡත්‍ර පද. මාතෘකා පහ මේ ගොනු තුල තියෙනවා. දැන් ප්‍රමාණාත්මක විදිහට අපි ගොනු තුල තියෙන මාතෘකා පහ අවසන් කරනවා මේ කොටස. එතකොට අපිට තව ඉතිරි වෙන්නේ එකම එක ව්‍යාකරණ මාතෘකාවයි දෙවෙනි වාරේ ඒ තමයි වාක්‍ය රීති 1 13 වෙනි පාඩම. ඔගොල්ලෝ මේ පුළුවන් තරම් ඔගොල්ලෝ දැන් ලියන අතරේ මම මේ කතා කරන්නේ ඔගොල්ලෝගේ ෆෝන් එක හරි ලැප්ටොප් එක හරි එහෙම නැත්නම් ඩෙස්ක්ටොප් එකකින් හරි ඔගොල්ලෝ වැඩ කරන්නේ පුළුවන් තරම් දුරින් ඒ භාවිතා කළ යුතුයි. ඔගොල්ලෝ ඊයේ
ප්‍රවෘත්ති බැලුවා නම් ඔයගොල්ලෝ ඒක ඇහුවා නම් ඔයගොල්ලෝ දන්නවා කොයිතරම් හානි කරද කියලා මේ තාක්ෂණය සමීප වීම නිසා විශේෂයෙන් මේක නිසා හැම කෙනෙක්ම පුළුවන් තරම් ඔයගොල්ලෝගේ ලැප් එක ඩෙස්ක්ටොප් එකකින් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ෆෝන් එකකින් වෙන්න පුළුවන් තරම් ඈතින් වැඩ කරන්න පුළුවන් තරම් ඈතින් තියාගෙන වැඩ කරන්න මොකද ඇසට ඊටාම හානිකරයි කියලා තමයි කියන්නේ විශේෂයෙන්ම මේ LED ස්වභාවය කරනවා තාක්ෂණික ස්වභාවයක් නේ ඒ නිසා පුළුවන් තරම් දුරින් මෙහි ආලෝකය තමන්ගේ ඇසට එනවා නම් ඒක තමයි වඩාත්ම හොඳ ගොඩාක් ලං කරගෙන මේ වැඩේ කරන්න එපා විශේෂයෙන්ම අතේ තියාගෙනවත් ඉන්න එපා සමහරලාට දැකලා තියෙන සමහර දරුවෝ මේ ෆෝන් එක අතේ තියාගෙන තමයි වැඩ කරන්නේ අතේ තියාගන්න එපා කල්ලන්න ඕනේ එක ටිකක් දුරින් තියන්න දුරින් තියලා වැඩ කරන්න තාම හානිකරයි කියලා තමයි කියන්නේ මේකේ තියෙන මේ තිරය මතින් නිකුත් කරන ආලෝකය ඇසට හානිකරයි ඒක එකක් අනිත් එක්ක කාරණාව තමයි මේ ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් එකමාරක් විතර දැන් මේ වගේ පන්තික නම් ඉන්නවනේ වඩාත් ඉන්න පන්තිත් ඇති ඔයගොල්ලෝ යන. එතකොට එක දිගට පන්තියක් කිරීම තුළොත් ඇසට වගේ මනසට ලොකු හානියක් ගෙන දෙනවා කියලා තමයි. මනසට හානි ගෙන දෙනවා. ලියලි උරුණු ගාමම්ම ටක් ගාලා කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට් එකක් දාන්න ටක් ගාලා ලියලි උරුණු ගාමම්ම. සංදීප අවසන් කරලා තියෙනවා. චිල්කි අවසන් කරලා තියෙනවා. මිහි නදිනී අවසන් කරලා තියෙනවා. දසුන් දිනක අවසන් කරලා තියෙනවා. උෂානි තරුෂිකා අවසන් කරලා තියෙනවා. අංජන මිහිරංග අවසන් කරලා තියෙනවා. නෙත් විභාගය අවසන් කරලා තියෙනවා. මිනුක අවසන් කරලා තියෙනවා. දහම්දි අවසන් කරලා තියෙනවා. හරි එහෙනම් අපි ගොඩක් අය අවසන් කරලා කියලා හිතෙන්නේ. ඒ නිසා අපි තව ඉන්නව ගන්න. අමින්තුව බලමු. දුලක්ෂි අවසන්. ජනීෂා අවසන් කරලා තියෙනවා. නෙත්සර අවසන් කරලා තියෙනවා. හරි මම හිතන්නේ මේ ඇති තව අඩුපාඩුවක් තිබුත් ඔයගොල්ලෝ පස්සේ හදාගන්න. අපි දන්නවා මේ බම්මිදු අවසන්. සක් කියන එක අපි දැන් පල්ලි කාරණා එකට කතා කරා. සක් කියන ශක්‍රිය මේ වචන නිකන් කියුවට හෝ අභ්‍යාස කිරීම ප්‍රමාණවත් නැහැ. හැම වෙලාවෙම මේ වචන වලට අවධානය යොමු කරමින් ඒවා යම් කිසි මට්ටමකින් අවබෝධ කරගෙන ධාරණය කරගන්න උත්සාහ කරන්න. මේ වචන ඔයගොල්ලෝ දන්නවා 6 වසරේ ඉඳලා 11 වසර දක්වා ඉගෙන ගන්න දේවල් තමයි සාමාන්‍ය පෙළේදී වැඩි පදනමක් බවට පත් වෙන්නේ. කියන්නේ 10 11 සිලබස් එක විතරක්ම නෙමෙයි.
ඒකෙත් මේවා අපි හමු වෙන නිසා මේවා දැම්මම හරියට අවබෝධ කරගත්තාම 10 11ට ගියාම ලේසි. හරිද? සක් කියන එක අපි කලින් කතා කරා. ඒ කියන්නේ ශක්‍රය, හග්ගඩිය, චක්‍ර, අක්ෂ කියන බහුව අර්ථයන් එකට තියෙනවා කිව්වා. අපි ඊළඟට ගද කියන වචනේ ගත්තොත් එහෙම මම මේක නම් කලින් කතා කරලා තියෙනවා ගද කියන වචනේ. ඔව්. කොඩි, ඒ වගේම කුෂ්ඨය, අඥාන කියන ඊළඟ පක්ෂි කියන ඒවා නැත්නම් අපිට මේකට මෝඩය කියන දවසක් ගන්න පුළුවන්. මෝඩය කියලාගේ වචනේ ගන්න පුළුවන් මෙතෙන්ට. ගද කියන එකට දාලා. ඊළඟට අපි ගත්තොත් සත් කියලා ගත්තොත් හතට කියනවා පත් යහපත්, ඡත්‍රය ඡත්‍රය, ශාස්ත්‍රය ආදී වචන සතේ කියන වචනේත් මේකට ගන්න පුළුවන්. මෙතෙන්ට අදාළ කරගන්න. ඒ වගේම සඳ කියන එක ගත්තොත් බහුවර්තවත් කාන්තාවට සඳ කියනවා. උතුම් චාන්ද්‍රයාට උතුම් කියන අර්ථයෙන් සඳ කියනවා. කල්හි කියන අර්ථයෙන් සන්ධ්‍යා කියනවා. සන්ධි වලට කියන සන්ධ්‍යාට. මොනවද සන්ධි කියලා කියන්නේ? අස්ති සන්ධි කියන්නේ මොනවද? මේ සන්ධි කියලා කියන්නේ. මෙතන මේ සන්ධි කියලා කියන්නේ අපේ ව්‍යාකරණ මාතෘකාවේ ප්‍රධාන ව්‍යාකරණ මාතෘකාව මොකද්ද? සන්ධි පද කියලා. මෙන්න මෙහෙම. ඔවුන් එකතු කරනවා ඔවුන් කියලා වචනයක්. ඔවුන් කියන වචන දෙකක් නේ. මේ දෙකේ එකතු කරලා වචනයක් කියනවා. ඒ මොකද්ද? සන්ධි. ඔවුන් කියලා. අල්නායන්ට හොයන්න එකතු කරාම නොයන්. මේ සරල සංජයක් මම ගත්තේ. ඔවුන් කියන සංධි පදයක්. මේක සංධි පදයක්. ඒතකොට සංධි පදය හැදුනේ කොහොමද? සංධි පදය හැදුනේ ඔවුන් කියන වචන දෙක. සංධි කියලා ගන්නන්නේ ව්‍යාකරණ සංධි වර්ගය. හරිද? ඊළඟට සංධ්‍යා කියලා ගන්නේ හවස් කියලා දහස. වත කියන එක ගත්තත් එහෙමයි. වත කියන එකේ තියෙනවා විස්තරයට කියනවා වත කියලා, වෘතයට කියනවා වත කියලා, වස්තු කියන අදහස වත කියලා කියන. ඒ වගේම මුහුණ, වස්ත්‍රය කියන අදහස වත කියන එකට තියෙනවා. අවසානයේ ගත්තොත් ඉසුරු ඊශ්වර සම්පත් අධිපති වලට සාවුල මේවා උත්තර දන්නවා. දන්න උත්තරේ නිකන් උත්තරේ හරියට විතර කඩන්නේ නැහැ. ඔයගොල්ලෝ දක්ෂයනේ. දැන් ටක් ගාලා උත්තර දීලා ඒක අවසන් කරගත්තේ. වටිනාකම තියෙන්නේ මේවා අපිට කොයිතරම් කාලයක් අවබෝධ කරගෙන පවත්වාගෙන යන්න පුළුවන්ද කියන එක තමයි. නැවත වරක් දුටුවාම මෙය දන්නවනම් මේකයි කියලා අනිච්චරයි. ඒ කියන්නේ නැවත වරක් දුටුවාම මේ සක් කියන එකට අදාළ වචන ටික ටක් ගාලා මතක් කරගන්න. මේ වගේ වචන තමයි තිබ්බේ කියන්නේ. ඒක එච්චරයි නෝ. ඒක තමයි ඕන. බලාපොරොත්තු වෙන්නේත් ඒක. ඒක මතක තියාගන්න. නෑ හැම කෙනෙක්ම මේ අභ්‍යාසය කරා කියලා කියන්නේ නම් අපේ අවසන් කරනවා. ඔයගොල්ලෝ ප්‍රධාන ව්‍යාකරණ මාතෘකාව ලියලා තියන්න උතෙන්ට. වාක්‍ය රීති 1 කියලා. වාක්‍ය රීති 1 කියලා ප්‍රධාන මාතෘකාව ලියලා තියන්න. වාක්‍ය රීති 1 කියලා මාතෘකාව ලියලා තියන්න. දැනුත් සම්බන්ධ වෙන සමහර අය වාක්‍ය රීති 1 කියලා ලියලා තියන්න. වාක්‍ය රීති වලට අදාළ පොඩි අභ්‍යාසයකට මම යනවා ඉක්මන් කරලා. සර් මොන පදේ ලියන්න? ඔතන තමයි ලියන්නේ. එතකොට ওই මාතෘකාවෙන් දෙවෙනි වාරයේ අපේ වැඩ ටික අවසන් වෙනවා. සර් මොන පොතේද ලියන්න ඕන? ව්‍යාකරණ විමසුම පොතේ. දැන් අපි සාකච්ඡා කරමින් හිටිය පොතේ. පොඩි අභ්‍යාසයක් දෙන්න හදන්න ඔයගොල්ලෝ දැන්ට කරන්න. විශේෂයෙන්ම නිබන්ධන වල වැඩ කරනකොට මම කියන ප්‍රමාණයට වඩා වැඩ කරන්න එපා. මෙන්න මේ නිබන්ධනේ 13 වෙනි පාඩමට දාලා මේ නිබන්ධනේ ගන්න පාඩමට ගියේ නෑ. ඔයගොල්ලෝගේ සාමාන්‍ය දැනුම පිළිබඳ අදහසක් එකතු කරගන්නත් එක්ක මෙන්න මේ පළවෙනි කොටස විතරක් අනික ඒවා එකක්වත් කරන්න එපා මම කියනකම්. හරිද? අභ්‍යාස නිකන් කරලා හරියන්නේ නෑ. මොකද ඔයගොල්ලෝ දන්න විත්ති දන්නවා. මේ ගොඩක් අය මේව දන්නවා. නමුත් අපි ඒක අභ්‍යාසය කරන්න කලින් ව්‍යාකරණ තියරි කොටස සාකච්ඡා කරලා තියෙනවා. එතකොට අපිට තහවුරු වීම වඩාත් හොඳින් කරනවා. මොකද අපි අපේ මනසට බුද්ධියට කතා කරලා තියෙන එකපාරක් මේක තියරි. ඒ අභ්‍යාස කරන්නේ ඒක හරි තහවුරුවක් කරගන්න. හරි.
නිබන්ධනය ගන්න නිබන්ධනය අරගෙන ඉවර වෙලා මෙන්න මේ අභ්‍යාසය කරනකොට විනාඩියක් කරලා පුළුවන් අය දැන් සිංහල භාෂාව වැඩ පිළිවෙල WhatsApp කරන්න. හරිද? කරලා ඉවර ගාව. මෙතන තියෙන නාම පද වල ලිංග ભેදය කෙරේ අවධානය යොමු කරමින් පාස්තරට මගුව සම්පූර්ණ කරන්න තාම සාකච්ඡා කරේ නෑ. ඔයගොල්ලෝගේ සාමාන්‍ය දැනුම පරීක්ෂා කරන කොටසක් මේ. ඔරු එළදෙන ගොවිහු වලාකුළු කුරුල්ලෝ කාන්තාවෝ ඇත්ත ගුරු මෙන්න මේ වචන ටික මෙන්න මේ වගුවට දාලා ටක් ගාලා ඔක්ගත කරලා කමෙන්ට් එකකුත් දාන්න WhatsApp කිරීමකුත් කරන්න. පුළුවන් හැම කෙනෙක්ම WhatsApp කරන්න. මම හිතනවා හැමෝගාම නිබන්ධනේ ඇති කියලා. නිබන්ධනේ නැති අය තවම ඉන්නවා නම් මේ නිබන්ධනේ ඇති සිංහල මේ my teachers වෙබ් පිටුවෙත් ඇති. ඉතින් භාගත කරන්නත් පුළුවන් ඕන කෙනෙක්ට. එහෙම නැත්නම් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් WhatsApp එකකින් ඉල්ලන්න. ඒතකොට මම ඒකට WhatsApp කරන්නම්. දැන් ඉතින් මේක නැති වෙන්න බෑ. හැමෝගාම තියෙන්න ඕනේ. හතර දිනක් අවසන් කරලා තියෙනවා. ශානි අවසන් කරා කියලා කියනවා. ඊළඟට ගණේෂා මිහිඳුනි අවසන්. කිලකි අවසන්.
අවිෂ්ක කරලා අවසන් කරලා ඉවරලා තියෙනවා. එතකොට අපි කෝසිත චමින්දු මිහිනදිනි තරුෂ දසුන් මිනුක කිල්කි නිත්මි මේක ලේසි අභ්‍යාසයක් ඔයගොල්ලන්ට පරණ අපි ඉගෙනගෙන තියෙන කලින් වසරවලදී ඉගෙන ගත්ත ව්‍යාකරණ දැනුම භාවිතා කිරීම පිළිබඳ අවබෝධයක් ගන්න. ඉගෙන දැනුම නැවත අලුත් කරගන්න අභ්‍යාසයක් විතරයි මේක. මේක අපි නැවත පාඩම තුලත් අවබෝධ කරේ සාකච්ඡා කරේ. නමුත් ඊට කලින් අර පරණ දේ නැවත මතක් කරගෙන දා දුන්න අභ්‍යාසයක්. විදිහට මතක තියාගන්න. ගොඩක් අය හොඳයි කියන දේ අහලා තියෙනවා. මේ අභ්‍යාස කළේ ඇත්තටම නිබන්ධන වල අභ්‍යාස කරන්න ඕන. අභ්‍යාසයට දාලා තියරි කොට සාකච්ඡා කරන් පස්සේ කියන දේ ගොඩක් අය කරලා තියෙන විදිහටම ඊළඟට ඩනීෂ් අවසන් කරලා ඉවරලා තිනවා. අංජන මිහිරාංග කරලා අවසන් කරලා කියලා ඉවරලා තිනවා. හරි අපි මම හිතනවා මේ දැන් ගොඩක් අය කරලා අවසන් කරපු නිසා තවම සමහර වෙනවා තව. අවසන් කරපු නිසා පුළුවන් අපිට යන්න ඊළඟට මේක අවසන් කරලා අපි පාඩමට හරි මම හිතන ප්‍රමාණවත් වෙලාව අපි එහෙනම් ගමාරු නැලීසි බලන්න උත්තර ලියපු අය මම කළ බලා ගන්න මේක ටක්කල අපි මේ කතා කරලා අවසන් කරමු. එතකොට හරිනේ බලන්න මේ ඔරුව දේසි ඔරුව කියලා කියන්නේ අපි දන්නවා ඕනාම් පදයක තියෙන ලිංග ભેදය කියලා එකක් නේද? ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග නපුංසක ලිංග කියලා. ඒ වගේම තවදුරටත් තව එහාට ඉගෙන ගන්නකොට ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග නපුංසක ලිංග විතරක් නෙවෙයි සාධාරණ ලිංග කියලා කොටසකුත් තියෙන බව දැන් මෙතනදී අපි ඒක සාකච්ඡා කරන්න අවශ්‍ය නැහැ. ඒක සාමාන්‍ය පිළිවෙත කතා කරන්නේ. මෙතන තියෙන වචන වලින් අපි ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග නපුංසක ලිංග කියන මේ වචන ටික අදාළ පෙළට එකතු කර ගැනීම ඉතාම ලේසියෙන් කරන්න පුළුවන්. ඒ නිසා අප්‍රාණවාචී නම් හැම එකක්ම අපි දන්නවා. නපුංසක ලිංග කොටස එකතු කරගත්තාම අනෙක් ටික කරපල ගන්න පුළුවන්. එතකොට ස්ත්‍රී ලිංග කියලා ගත්තොත් එහෙම ඔරුව කියන්නේ නපුංසක ලිංග, එළදෙන කියලා කියන්නේ ස්ත්‍රී ලිංග, ගොවිහු කිව්වහම පුරුෂ ලිංග, වලාකුළු කිව්වහම නපුංසක ලිංග, කුරුල්ලෝ කිව්වහම පුරුෂ ලිංග, කාන්තාවෝ කිව්වහම ස්ත්‍රී ලිංග, ඇත්තු කිව්වහම පුරුෂ ලිංග, ඇත්තු කියන එක පුරුෂ ලිංග, ගුරුවරු කියන එක පුරුෂ ලිංග, නිලධාරිනියෝ කිව්වහම නිලධාරිනිය ස්ත්‍රී ලිංග, නායකයා කිව්වහම පුරුෂ ලිංග, කුමරියෝ කිව්වහම ස්ත්‍රී ලිංග, ක්‍රීඩිකාවෝ කිව්වහම ස්ත්‍රී ලිංග, දජේ කිව්වහම නපුංසක ලිංග, පුත්තු කිව්වහම පුරුෂ ලිංග, ළඟට වැඳිරි කිව්වහම ස්ත්‍රී ලිංග, ලියන්නෝ කිව්වහම ස්ත්‍රී ලිංග,
ලියන්නෝ කිව්වහම පුරුෂලිංග, තාරාවි කිව්වහම ස්ත්‍රීලිංග, යෙහෙලි කිව්වහම ස්ත්‍රීලිංග, මුහුණ කිව්වහම නපුංසකලිංග, කුඩේ කිව්වහම නපුංසකලිංග, රෝද කිව්වහම නපුංසකලිංග, මුරකරෝ කිව්වහම ස්ත්‍රීලිංග, පුරුෂලිංග, තවුසා කිව්වහම පුරුෂලිංග, මව්වර කිව්වහම ස්ත්‍රීලිංග, රියදුරු කිව්වහම පුරුෂලිංග, ලියන්නෝ කිව්වහම අපුතිල කලින් ලියන්නෝ කියලා තුනක් තියෙනවා. පුරුෂලිංග, දොළ කිව්වහම ස්ත්‍රීලි නපුංසකලිංග, වලාල කිව්වහම නපුංසකලිංග, වවුලා කිව්වහම පුරුෂලිංග. මේ විදිහට ඔයගොල්ලෝ උත්තර ටික ලියලා ඇති. ඕකේ වරදින්න තරම් කාරණාවක් නැහැ. මොකද සරල අභ්‍යාසයක් කලින් ඉගෙනගෙන තියෙන එකක්. නමුත් විෂය නිර්දේශ කොටසක් නිසා ඔබගේ අවධානයට යොමු කරගන්න අවශ්‍යයි. එහෙනම් මම මෙතනින් මේ කොටස අවසන් කරලා අපි යමු පෙළපොත ගන්න ඕගොල්ලෝගේ ව්‍යාකරණ විමසුම අවසන් කරනවා මෙතනින්. අපි යනවා ඊළඟට සාහිත්‍ය විමසුම කොටසට. සාහිත්‍ය විමසුම අපි ගිය සතියේ පාඩම් පටන් ගත්තා. අද දිනේ තව කොටසක් අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒක නිසා සාහිත්‍ය විමසුම පොත ගන්න. ඒකේ මාතෘකා මට මතක විදිහට දෙකක් විතර කළා වගේ. හැඳින්වීම කළා ඊළඟට පිහිටීම කියන මාතෘකා කියන කොටස් දෙක විතරයි සාකච්ඡා කරේ. මෙතනින් අපි අවසන් කරා. ගන්න ඔයගොල්ලෝ අච්චුපත ගන්න යනවා. ඒ වගේම මම ඔයගොල්ලන්ට කිව්වා මේ ඔයගොල්ලෝගේ නිබන්ධනේ තියෙන කොටස හොඳින් පරිශීලනය කරන්න කියලා ඉස්සෙල්ලා. මම හිතුවා හැම කෙනෙක් මේ කියව ගන්න නැති කියලා. කියව ගත්තා නේද කවුරු? හැම කෙනෙක්ම කියව ගන්න කියලා කිව්වා මේක. මේ කොටස 13 14 නිබන්ධනේ මෙන්න මේ කොටස පහත සඳහන් කතරගම පුදුම හා සම්පූර්ණ පූජා පිළිබඳ තොරතුරු හා කතරගම දේවාලය ඇසුරු කරගෙන පුදු පූජා පැවැත්වීම පිළිබඳ තොරතුරු හොඳින් කියවන්න. මම හිතනවා ඔයගොල්ලෝ මේ ටික කියව ගන්න නැති කියලා. මේ ටික කියවා ගත්තාම තමයි වැඩි කියන පොතේ තියෙන කොටස සහතික වෙන්නේ. පොතේ තියෙන පාඩම් විස්තරය තවදුරටත් අහුරු වෙන්නේ මේ ටිකේ. ඒ නිසා හැම කෙනෙක්ම මේ ටික කියව ගන්න අවශ්‍යයි. මම ගිය සතියේ කිව්වා කියව ගන්න කියලා. පොඩ්ඩක් වරක් දෙවරක් කියව ගත්තාම පාඩමේ කරුණු ටිකක් පහසුයි තේරුම් බේරුම් කරගන්න. ඒකටත් කියව ගන්න කියලා කියන්නේ. හරිද? ඊළඟට මම මේක තමයි අපි සාකච්ඡා කරමින් ඉන්නේ පාඩම. මේ ගිය සතියේ සාකච්ඡා කළේ පාඩමට ප්‍රවේශ වීමක් අරගෙන හැඳින්වීම සහ කතරගම පොදුවේ පිහිටීම් පිළිබඳව අපි සාකච්ඡා කරගත්තම තව පොඩි කොටසක් ඔයගොල්ලෝ එකතු කරන්න කැමති මෙතෙන්දී කතරගම පොදුවේ පිළිබඳව එක චුට්ටක් බලන්න. පාඩමට දාලා පොඩි කොටසක් එකතු කරලා තියෙනවා. ඔයගොල්ලන්ට ඒකට තවදුරටත් මේ අපි කතා කරන්නේ මොකක්ද කියන සම්බන්ධයෙන් මනසට දැනෙන්නට අවශ්‍ය නිසා කතරගම දෙවියන් මත පදනම් වෙච්ච නැත්නම් කතරගම දෙවියන් පිළිබඳ විශ්වාසය මත පදනම් වෙච්ච පූජනීය නගරයක තොරතුරු ටිකක් තමයි මේ පාඩමේ අපි සාකච්ඡා කරමින් ඉන්නේ. ඒතර කතරගම දෙවියන් පිළිබඳ පාඩමක් මේකේ තියෙන කතරගම පුදුමෙන් පිළිබඳ විශේෂම කතරගම පුදුම කියලා කියන්නේ අපි දන්නවා ප්‍රධාන වශයෙන් කතරගම දෙවියන් පිළිබඳ විශ්වාසය මත පදනම් වෙච්ච පූජනීය නගරයක්. ඒතර මේ තියෙන කතරගම පිහිටීම ඔයගොල්ලන්ට බලා ගන්නත් පුළුවන්. මේකෙත් මම පොඩි පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේ තියෙන්නේ ඔයගොල්ලන්ට පේනවා මේ කිරිවෙහෙර. මේ තියෙන මෙතන මේ ධර්ම චක්‍රයක් තියෙන කිරිවෙහෙර. ඒතර මෙන්න මෙතන තමයි තියෙන්නේ කතරගම දේවාලය. මහා දේවාලය. මේ තියෙන ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ට කතරගම ගිහුවට මතක් වෙනවා ඇති. මෙන්න මෙහෙම මේ චුට්ටක් මේක නිකන් මනසේ
එකතු මනසට එකතු කර ගන්න. ඒකයි මම මේ ගත්තේ මේක. මනසට එකතු කර ගන්න ඕනේ මේ කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධව. බලමු. මෙතන ඉඳලා ගත්තොත් එහෙම මෙන්න මේ පාරවක වලට මතක ඇති නේද? මෙතන ඉඳලා මේ තියෙන කිරිවෙහෙර මෙතනට එනවා අපි මෙන්න මේ අතර තමයි කතරගම කිරිවෙහෙර සහ දේවාලය අතර සම්බන්ධතාවය. මේ තියෙන මේ අර කෙලින් දිගට තියෙන පාර කතරගම ගිහිපය දාන්න. ඒතර සාමාන්‍යයෙන් අපි කතරගම යද්දී මේ කතරගම පිහිටීම් පිළිබඳව කතා කරන නිසා මම පොඩ්ඩක් මතක් කරන්නේ. කතරගම යද්දී සමහරු යනවා මෙන්න මෙතෙන්ට මෙන්න මෙහෙන් යනවා මේ පැත්ත මෙන්න මේ හරියට පෙන්නන මෙන්න මේ පාරෙන් ගිහිල්ලා කතරගම දේවාලයට යනවා. දේවාලයට ගිහිල්ලා යනවා. සමහරු මේ පැත්තෙන් යනවා. මෙතෙන්ට ගියම අපි ගියහතේ කතා කරා මෙන්න මේ ස්ථානට ගියහම අපිට මෙතෙන්ට ගියහම මේ උතන මෙන්න මේ හරිය පූජා වට්ටි තියලා අපි කතරගම මේ කිරිවෙහෙරට යනවා එහෙම කරනවා. එහෙම නැත්නම් අපිට මේ තව පැත්තක් තියෙනවා අපි දන්න වෙනවා. මෙන්න මේ පාරෙන් ඇවිල්ලා කතරගමට එන්න පුළුවන්. මෙහෙමත් කතරගම එනවා සමහර අය. ඒ කියන්නේ කිරිවෙහෙරට යනවා. කිරිවෙහෙරට ගිහිල්ලා ඊට පස්සේ දේවාලට යන අයත් ඉන්න. මේ දෙපැත්තෙම කතරගම එනවා. කතරගම පිහිටීම් පිළිබඳව ගත්තොත් ඔන්න ඔක තමයි කතාව. ඊළඟට ඔයගොල්ලෝ මෙන්න මෙතන. ඔක අර ඔයගොල්ලෝ වෙනම පැහැදිලි කරලා තියෙන නිසා මම මේ කතා කරන්නේ. මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ මම නිල් පාටෙන් ලකුණු කරන්නේ කතරගම මොකක්ද? මැණික් ගඟ. මැණික් ගඟ. මේ තියෙන මැණික් ගඟ. නිල් පාටෙන් ලකුණු කරේ මැණික් ගඟ. එතකොට මේක මෙන්න මේ ඔකට පේන මේ මෙන්න මේ ලකුණු කරලා තියෙන වැඩිපුර ලකුණු කරලා තියෙන ටික්ටොක් බලලා තියෙනවා ඒ ටික්ටොක් මම බලනවා වීඩියෝ නැතුව තියෙන අර පපයිට ඉතින් ඒක නෑ ඒක ඔටෝම ගියා මොකෙද දැනලා කියනවා ඔල මයික් ඔෆ් කරන් කතා කරන ගෙදර කතා කරන දේවල් හොඳද? එතකොට මේ කතරගම පුදුමේ මෙන්න මේ පිහිටීම් පිළිබඳ අවබෝධයක් ඔයගොල්ලන්ට මම හිතනවා ගන්න පුළුවන් කියලා. ඒ අනුව ඊළඟට අපිත් තමයි මේ තියෙන කතරගම ප්‍රධාන අපි කතා කරන්නේ කතරගම ප්‍රධානම පිහිටීමේ තියෙන ප්‍රධානම මුණ අසබඩ දෙකවත් අපි කියන මැණික් ගඟ අසබඩ. මෙතින් මැණික් ගඟේ යම් යම් සංදිස්ථාන කීපයක් දැන් කීපයක් අරගෙන ඉවරලා ඔකට මතක් වෙනවා ඉතින් මේ කිය කතරගම ගිහපායට මේ තියෙන්නේ කතරගම මේ පූජනීය නගරේ බැතිමතුන් විශාල වශයෙන් මේ ගඟේ ස්නානය කරනවා. ඒක විශ්වාසයක් තියෙනවා. මොකද කතරගම ගියාම සාමාන්‍යයෙන් කියනවා කතරගම ඒ මැණික් ගඟේ වතුර පොදක් මූල් ටික ගන්න නැතුව නැත්නම් වතුර පොදක් අල්ලන්න නැතුව ආවහම ඒක යන ගමනේ වටිනාකමක් නැහැ කියලා විශ්වාසයක් බැතිමතුන් ගාව තියෙනවා. ඒ නිසා ගොඩක් අය ස්නානය කරනවා. කොච්චර අපිරිසිදු වුණත් මැණික් ගඟ ගොඩක් අය මැණික් ගඟේ ස්නානය කිරීම කරනවා. කතරගම කියලා කියන්නේ එහෙම පූජනීය ස්ථානයක්. ඒතර මේ මැණික් ගඟ ඔයගොල්ලෝ දන්නව බුදුම තරම් මාළු ඉන්නවා. බුදුම විදිහට මාළු ඉන්නවා. මේ ඔයගොල්ලෝ දන්න මතකද මැණික් ගඟේ. ඒතර සෙල්ලකතරම් ගියත් ඔක ඉතින් මේ මැණික් ගඟේ අවස්ථා කීපයක් සාමාන්‍ය මට්ටමේ ඊළඟට බැතිමතුන් ස්නානය කරනවා. ඊළඟට මෙතන තියෙන තව මේ ඔයගොල්ලෝ හරියට පේන්නේ නැහැ. දිය කැපීමේ මංගල්‍ය මැණික් ගඟේ පෙන්වුම් කරනවා. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. මම මේ ටික ගත්තේම ඔයගොල්ලෝ පොඩි අදහසක් එකතු කරගන්න මේ අපි දන්න දේවල් පාඩමට එකතු කරගන්න ඕන නිසා. හරිද? ඒ නිසා ඔන්න මැණික් ගඟේ යම් යම් ස්ථාන සහ ස්වභාවයන් කීපයක් වෙයි තියෙන්නේ. ඊළඟට අපි ගත්තොත් එහෙම ඊළඟට අපි ගත්තොත් එහෙම මේ තියෙන කතරගම මහදේවාලය ඇතුළේ වෙන තැන ඔයගොල්ලෝ දන්නවා මෙවැනි රූප රාමුවක් අපි දක්න ලැබෙන කතරගම දේවාලයේ මේක අර කිරිවෙහෙර පැත්තෙන් ඇතුළේදී නෙවෙයි මෙතන දකින්න ලැබෙන්නේ කිරිවෙහෙරට ගිහිල්ලා යන පැත්ත නෙවෙයි අනික් පැත්තෙන් ඇතුළේ වෙනකොට තියෙන්නේ ඊළඟට මේ තියෙන කතරගම මේ තියෙන කිරිවෙහෙර තියෙනවා මේ අෂ්ටඵල බෝධිරුහ මේ අෂ්ටපද බෝධිරුහ තියෙන මෙතන ඊළඟට අපි ගත්තොත් එහෙම මේ තියෙන්නේ කතරගම මහදේවාලය ඇතුළේ ඔයගොල්ලෝ දැන් මතක වෙන්නේ නැති මේ කතරගම පළවෙනි පින්දුරේ තියෙන කතරගම මහදේවාලය ඇතුළේ ඊළඟට තියෙනවා කිරිවෙහෙර ඊළඟට ගණදේවාලය ඔයගොල්ලෝ ගණදේවාලය ගැන කතා කරන්නේ එතන ගණදේවාලය ගණදේවාලය ඊළඟට ඉතින් අෂ්ටඵල බෝධිරුහ ඔයගොල්ලෝ මතක් වෙන්නේ නැති මෙතන ගිහිල්ලා පුද පූජා පවත්වන ඔයගොල්ලෝ නේ කතරගම ගිහපු අවස්ථාවේ පුද පූජා පවත්වන තැන මේ ඉන්න අපේ දරුවෝ කවුරුත් කතරගම ගිහිල්ලා තියෙයි කියලා මම හිතනවා සා මේවා පොඩ්ඩක් මතක් කරාම ටක් ගාලා මතක් වෙන්නට ඕන මේ තියෙන්නේ මේ විශේෂයෙන්ම හින්දු බැතිමතුන් දමිළ ජනතාව යාපනයේ ඉඳලා උතුරු පළාතේ ඉඳලා නැගෙනහිර කලාපේ ඉඳලා විශාල වශයෙන් පයින් තමයි මේ පුදුබිම
වන්දනාමාන කරන්න ඉන්නේ. මේ පළවෙනි එක නම් තියෙන්නේ පුතේ මේ සිංහල අයත් එක්ක සාමූහිකව යන ගමනක්. අනික්ව මේ විදිහේ අය මේ එන්නේ පුදුම විශ්වාසකින් එන්නේ. ඔච්චර අමාරුණත් කිලෝමීටර් 1000 ගණනක් පයින් ඔවුන් එන්නේ විශ්වාසයෙන්. මේ විශ්වාසයෙන් තමයි ළඟා වෙන්නේ. ඔවුන්ගේ විශ්වාසය නිසාම උන්ට මේ ගමන යාමේ හැකියාව තියෙනවා. නිසා කතරගම ඔන්නකොම සබහායක් තියෙනවා. මේ ප්‍රෝග්‍රෑම් කීපේ මම ගත්තේ කතරගම පිළිබඳව ඔයගොල්ලෝ යම් අදහසක් ඔයගොල්ලෝගේ මනසට කරන ඔය කතා කරන දේවල් ටික ඔය ගත්තේ. දැන් අපි කතා කරලා තියෙන ටික. හරිද? හරි. එතකොට අපි අද අපි පාඩමට යමු ඉක්මන් කරලා ගියහතේ කතා කර ටික නැවත මතක් කිරීමක් කරේ. අපි ගිය සතියේ සාකච්ඡා කරා මේ කතරගම පොදුවීම සම්බන්ධයෙන් පාඩමේදී හැඳින්වීමක් කරගත්තා. කතරගම ප්‍රසිද්ධයි ප්‍රසිද්ධ නගරයක් වුණේ ඇයි ඒ කියන කාරණා ටික හැඳින්වීම අපි සාකච්ඡා කරගත්තා. එතකොට අපි ගත්තොත් එහෙම මේ කතා කරලා දිනයි කතා කරන්නේ මම පීටීම ගැන කතා කරා. පීටීම කියන මාතෘකාව අපි ලියාගත්තා. ඊළඟට තියෙන හින්දු භක්ති කියන අනුව කතරගම දෙවියන් යනු කවුද කියලා අදහස ගත්තොත් ඒ ඡේද ගත්තොත් එහෙම එතන ලියාගන්න මෙන්න මේ අනුමාත්‍රකාව කතරගම දෙවියන්ගේ ස්වභාවය. කතරගම දෙවියන්ගේ ස්වභාවය. දැන් හින්දු භක්තිකයන්ට අනුව කතරගම දෙවියා කියලා කියන්නේ ස්කන්ධ කුමාරයා. ස්කන්ධ කුමාරයා කියන දෙවියෝ තමයි එයාට කතරගම දෙවියෝ කියලා කියන්නේ. එතකොට එයාගේ ස්වභාවය. කතරගම දෙවියන්ගේ ස්වභාවය ගත්තොත් එහෙම මේ කතරගම දෙවියන් මූණු 6ක් අත් 12ක් ඒ වගේම මයුරා පිට වාහනය ඒ වගේම වේලායුධයක් එහෙම නැත්නම් ලාංසයක් අතින් දරාගෙන ඉන්න ලාංසය ඔයගොල්ලෝ දන්නව නේද? ඔව් සර්. ලාංසය කියන්නේ මොකක්ද කියලා උල් තුනක් වගේ තියෙන එක මම පෙන්නන්න තව ටිකක් ඕන ඔයගොල්ලන්ට ලාංසයක් දරාගෙන සිටින එක. එතකොට කතරගම දෙවියන්ගේ ස්වභාවය අපිට යම් මට්ටමකින් බැවිලා පේන්නට ඕන මොන වගේද කියලා. මොන වගේද කියලා මූණු 6ක් අත් 12ක් ඊළඟට මොනරා නැත්නම් මයුරා පිට වාහනේ ඊළඟට අපි ගත්තොත් එහෙම වේලාවදියක් නැත්නම් ලාංසයක් අතින් අරගෙන තමයි ඉන්නේ. ඊළඟ ඡේදර අපි ගියොත් එහෙම ඔයගොල්ලෝ මම හිතලා ලියන්නේ දැන් කතරගම දෙවියන්ගේ ස්වභාවය කියන මාතෘකාව ලියන්නේ නැති. ඊළඟ ඡේදෙ තියෙන්නේ ඒ කොටසම තමයි. ඊළඟට අපි ගත්තොත් එහෙම මේ කතරගම දෙවියන්ට කියන නම් ටික වෙනම අපිට ඕන. පාඩම වසංගකට කතරගම දෙවියන්ට තියෙන නම් ටික සියල්ල වෙනම මතක තියෙනවා. හරිද? ඒතර ස්කන්ධ කුමාර නැත්නම් කතරගම දෙවියන්ට මුණු 6ක් තියෙන එක දැන් අපි කතා කරන්නේ. ඒකත් එක්ක අත් 12ක් තියෙනවා කියලා කතා කරන්නේ. මේ නෙත් 12ක් තියෙන නිසා කතරගම දෙවියෝ ස්කන්ධ කුමාරයා නැත්නම් S 12ක් තියෙන නිසා බර්ණෙත කියලා කිව්වා. බර්ණෙත කියනවා කියලා කිව්වා. තුන්වෙනි නම. මේකට කලිනුත් අපි නම් කීපයක් හමු වුණා. ඒ වගේම මේකට දාලා ජනප්‍රවාද. වෙනම ලියන්න ඔයගොල්ලෝ මේ ඊළඟ මාතෘකාව ජනප්‍රවාද කියන. එක මාතෘකාවක් ලියන්න ජනප්‍රවාද. ජනප්‍රවාද කියන එක මාතෘකාවක් ලියන්න. දැන් ඔයගොල්ලෝ ලිව්ව හතරවෙනි මාතෘකාව තමයි ජනප්‍රවාද. කතරගම දෙවියන් සම්බන්ධ ජනප්‍රවාද මොකක්ද කියලා අපිට කියන්න පුළුවන් වෙන්න ඕනේ. ජනප්‍රවාද තුනක් මෙතනදී අවධානය ගන්න. එක තමයි මාතෘකාව ලියලා තියෙන නිසා මම මේ කතා කරන්නේ. එක තමයි ජනප්‍රවාද සම්බන්ධී පළවෙනි එක තමයි ඔය විෂ්ණු දෙවියන් ඊශ්වර දෙවියන් හමුවේ මායාවකින් මානලද කුමාරුන් 6 දෙනා උමා කියලා කියන්නේ කවුද? කාටද උමාව කියලා කියන්නේ? දෙවියන් කාන්තා දෙවියන් නේද? ඒතර මේ කුමාර කන්දරමොත් නොවේදයි කියමින් අල්ලාගත්ත නිසා තමයි ඒ ඔක්කොම එකතු වෙලා මෙන්න මේ කතරගම දෙවියන් නිර්මාණය වුණේ. 6 දිනක් එක්කෙනෙක් බවට පත් වුණේ. ඒක සම්බන්ධ විස්තරයක් ඉස්සරහට තියෙනවා. ඊළඟට ගත්තොත් එහෙම එක ජන ඒ 6 දෙනා බවට පත් වෙච්ච ජනප්‍රාය තමයි යෝග. මූණු 6ක් ආපු ජනප්‍රාය තමයි යෝග. තවත් ජනප්‍රවාද දෙකක් ඊළඟ ඡේද දෙකේ තියෙනවා. මෙතනත් තියෙන ජනප්‍රවාද දෙකක්. දැන් ජනප්‍රවාද තුනක් පාඩමේ සඳහන් වෙනවා. දැන් ඒ පාඩම ජනප්‍රවාද තුන වෙන වෙනම ඕන. හරිනේ? බලන්න. ඊළඟ ජනප්‍රවාද මොකද්ද? තවත් ජනප්‍රවාදයකට අනුව ඔය සුරාසුර යුද්ධය ගොල්ලෝ අහලත් ඇති. ඒ කියන්නේ සුරපත්ම කියන අසුරයා සුරයන්ට කරදර වෙන අවස්ථාවේ සුරේ මොකද්ද කරන්නේ? ඊශ්වරට ඒක කියනවා. ඊශ්වර දෙවියන් කියනවා. ඊශ්වර දෙවියන් මොකද්ද කරන්නේ?
ඊශ්වර දෙවියා තමන්ගේ ඇස් වලින් නේත්‍ර වලින් ගිනි පුපුරු 6ක් නිකුත් කරනවා. ඊශ්වරයා තමන්ගේ ඇස් වලින් ගිනි පුපුරු 6ක් නිකුත් කරනවා. ඒ ගිනි පුපුරු 6 වනයේට වැටිලා කුමාරවරු 6 දෙනෙක් බාටපත් වෙනවා කියලා ජනප්‍රවාද කතාවක් තියෙනවා. ඒතර ඊශ්වරයාගේ පත්නිය කවුද? උමාව. ඒ කියන්නේ මේක දැකලා සතුටු වෙලා අන්න එකට අර පුතරු දරුවෝ 6 දෙනා කුමාරවරු 6 දෙනා එකට අල්ලගෙන ඉම්බ නිසා සිඹ වැළඳගත්ත නිසා ඔවුන් එකට ඇලුණු බව තමයි තවත් ජනප්‍රවාද කියන්නේ. ඕකම තමයි උමාව කියලා කියන කවුද එනවා? ඊශ්වරයාගේ භාර්යාව. ඊශ්වර දෙවියන්ගේ භාර්යාව තමයි උමාව කියලා කියන්නේ මේ කියන විදිහට. මොකද ඒක දෙවෙනි කාරණාව. දැන් ශරවණ බව කියන නමත් ඒ අනුව තවත් නමක් විදිහට එනවා. කතරගම දෙවියන් ශරවණ බව. දැන් අපිට මට කියනවා දැන් කතරගම දෙවියන්ට කියන නම් කීපයක් කියමු බලන්න. කතරගම දෙවියන් කියනවා ස්කන්ධ කුමාරය කියලා කියනවා. වරණෙත් කියලා කියනවා. වරණෙත් කියලා කියන තව ශරවණ බව කියනවා. ශරවණ බව කියලා කියනවා. දැන් ශරවණ බව දැන් මේ වෙනකොට ඔයගොල්ලෝ ජනප්‍රවාද දෙකක් ගන්න. එකක් තමයි අර මේ ඊශ්වරයා මේ විශ්ව දෙවියන් ඊශ්වරයා ඉස්සරහා මායාවකින් කුමාරවරු 6 දෙනෙක් මවනවා. මේක දකිනවා ඊශ්වර දෙවියන්ගේ භාර්යාවන උමා. ඇයි මොකද කරන්නේ? කුමාර කන්දක් මහා ගොඩක් නේද කියලා හිතලා ඔක්කොම ඔක්කොම වැළඳ ගත්තන් පස්සේ එක්කෙනෙකු බාඩපත් වුණා කියලා එක කතාවක් තියෙනවා. තව එකක් තියෙනවා මේ සුරපත්ම නම් අසුරයාගෙන් සුරයන්ට වන කරදර අවස්ථාවේ සුරය මොකද්ද කරන්නේ? ඒක ගිහිල්ලා ඊශ්වර දෙවියන්ට කියනවා. ඊශ්වර දෙවියෝ මොකද කරන්නේ? තමන්ගේ ඇස් වලින් ගිනි බෝල 6ක් නිකුත් කරන. ගිනි බෝල 6 වනට වැටලා කුමාරවරු 6 දෙනෙක් බවටපත් වෙනවා. ඒ කුමාරවරු 6 දෙනා දකින්න කවුද? ඊශ්වරයාගේ බිරිඳ නැත්තම් උමාව ඒක දැකලා මොකද කරන්නේ? ආදරයෙන් සිප වෙලද ගන්නවා. ඒකත් එක්ක ඕන් එකට එකතු වෙලා මේ තනි පුද්ගලයෙක් බවටපත් වෙන. ඒකත් එක්ක ශරණ බව කියන නම කඳ කුමරට එන්නේ අන්න එහෙමයි කියලා විශ්වාස කරනකොට ජනප්‍රවාද දෙක. තුන්වෙනි ජනප්‍රවාදී තමයි හින්දු භක්තිකයෙක් වන කඳ කුමරු. කඳ කුමාරය ස්කන්ධ කුමාරය නැත්නම් කඳ කුමරු කතරගම දෙවියෝ කියලා කියන්නේ මේ හින්දු භක්තිකයෙක් කියලා කියන්නේ. හින්දු දෙවියෙක් කියලා කියන්නේ. ඒ කියන්නේ ද්‍රවිඩ ජනතාව වැඩිපුර මේ ස්ථානයේ වන්දනාමාන කරන්නේ. එතකොට හින්දු දෙවියෙක් වන කඳ කුමාරයා කතරගමට පැණිය ආකාරය පිළිබඳ ජනප්‍රවාදයක් තියෙනවා. කොහොමද කතරගමට ආවේ කියලා. ඔය කතරගම ජීවත් වෙලා තියෙන වල්ලි අම්මා කියලා අභිරූපී වැඩි කාන්තාවක්. අභිරූපී කියලා කියන්නේ මොකක්ද? අභිරූපී කියලා කියන්නේ අභිරූපී කියනට අර්ථයන් දෙකක් තියෙනවා. ඉතා ලස්සන. අභිරූපී කියනට අර්ථයන් දෙකක් තියෙනවා. එකක් ඉතා ලස්සන, අනෙක් එක තමයි වීති සරණ කියන්නේ. එතකොට ඊටාම ලස්සන වැඩි කාන්තාවක් තමයි වල්ලි අම්මා කියලා කියන්නේ. මේ කතරගම ප්‍රදේශ ජීවත් වෙච්ච කෙනෙක්. ඇය පිළිබඳව ඇහුව කඳ කුමරු අන්න වල්ලි අම්මා සොයාගෙන කොහෙද දෙන්නේ? කතරගමට එනවා. ඇවිල්ලා ඒව සරණ පවා ගන්න. එතකොට මේකත් එක්ක දැන් කඳ කුමරු විවාහ වෙලා හිටියේ මේ වෙද්දි. විවාහ වෙලා හිටියේ. ඒ කඳ කුමරුගේ විවාහයේ බිරිඳ තමයි කවුද? තේවානි. බිරිඳ තමයි තේවානි. එතකොට අන්න තේවානිත් එනවා කතරගමට. එතකොට කතරගම ගියාම ඔයගොල්ලෝ දන්නවා කතරගම තියෙන දේවාල දෙකක්. වල්ලි අම්මා දේවාලය ඊළඟට තේවානි අම්මා දේවාලය කියලා දේවාල දෙකක් තියෙනවා. ඒ කෝවිල් දෙකක් තියෙනවා. තේවානි කෝවිල දැන් මේ අපි දන්න සාමාන්‍යයෙන් ওই තේවානි අම්මා කෝවිල, වල්ලි අම්මා කෝවිල වගේ ඒවා හින්දු පැතිබුදු විශේෂයෙන්ම ද්‍රවිඩ ජනතාව දැනටත් ඔවුන්ගේ ප්‍රධාන කෝවිල් බවට පත් වෙලා තමන් ජීවත් වෙන ප්‍රදේශවල හදා ගන්න වෙන්නේ පූජනීය ස්ථාන. එතකොට ඔන්න දැන් තේවානි අම්මා කෝවිල, වලි අම්මා කෝවිල කතරගම ඉදිවීම තවත් ජනප්‍රවාදගත කතාවක්. දැන් ජනප්‍රවාද තුනක් මෙතෙන්දී ඔයගොල්ලෝගේ අවධානයට යොමු කරනවා. ජනප්‍රවාද තුනක්. ජනප්‍රවාද කියලා මාතෘකාව ලියපු තැන ඉස්සරහින් ඉලක්ක ගහලා ලියන්න අංක 3. ජනප්‍රවාද තුනක් තියෙනවා. ජනප්‍රවාද තුනම ඔයගොල්ලෝ සාමාන්‍ය අවබෝධයට ගන්නවා. සාමාන්‍ය අවබෝධයට ගන්න ජනප්‍රවාද තුනම. ජනප්‍රවාද තුනම සාමාන්‍ය අවබෝධයට ගන්න.
ඒතර මේ ඡේද තුනේම තියෙන ජනප්‍රවාද තුනක්. ඒ කියන්නේ ජනප්‍රවාද කියන්නේ තනි මාතෘකා තුනේ ජනප්‍රවාද තුන මතක තියාගන්න අවශ්‍යයි. කොහොමද මේ කඳ කුමරු කියන කාරණාව නැත්නම් කතරගම දෙවියන් කියන කාරණාවත් එක්ක මේ ජනප්‍රවාද තුන ගොඩනැගිලා තියෙන්නේ කියලා. ඊළඟ මාතෘකාව. මට මාතෘකාවක් හරි ඔයගොල්ලෝ ටක් ගාලා මාතෘකාවක් යෝජනා කරන බෞද්ධ වෘත්තාන්තයේ පැවතින්නේ කියන මේ ඡේදය අදාළව Excuse me sir. කියන්න. සර් ගිය සතියේ පාඩම දැම්මද? පුතේ ගියහදී පාඩම දැම්මේ නැහැ. බැලුවද තියෙද කියලා? නෑ සර් අද බැලුවා මම තිබ්බේ නෑ. හරි. ගියහදී පාඩම දැම්මේ නැහැ. ඔයගොල්ලෝ පාඩම දාන්න බැරුණා. මේ ඒ කියන්නේ අපිට මේ අවස්ථා තුනක්, ඒ කියන්නේ කට් වෙලානේ අපි මේක කරේ රෙකෝඩින් තුනක් තියෙනවා. මගේ ලැප් එක ෆෝමැට් කර එකත් එක්ක මේ මම වීඩියෝ එඩිට් එකක් තිබුණේ ඒක නෑ. වීඩියෝ එඩිට් එක තිබ්බා. ඒක වෙනදම මෙහෙම කට් වුණාම ඒ කොටස් තුනම අරගෙන තනි එකක් හදලා තමයි එඩිට් කරලා තමයි දාන්නේ. දැන් මට මේ සතියේ කරගන්න බැරි වුණා. මොකද එඩිට් කරන්න මේ software එක නෑ මම ගාව දැන් මේ විදිහේ. මම මේ සතියේ කොහොම හරි එක තනි වීඩියෝ එකක් වඩපත් කළා. මුල මේකට යොමු කරන්න. අවශ්‍ය බලන්න පුළුවන්. 9 වසරේගේ යොමු කරලා ඇත්තේ ඒක. හරි මට කියනකො මේ ඡේදරේ නම් මෙතනින් අපි මම කරමු මේ ඡේදර කියන්නේ. මෙතනින් මම අවසන් කරනවා මේ කොටස. බෞද්ධ වෘත්තාන්තයේ පැවසෙන්නේ කතරගම දෙවියන් ශ්‍රී ලංකාව පාලනය කරන දෙවිවරු 4 දෙනාගෙන් කෙනෙකු බවයි. 4 දෙවියෝ 4 වරන් දෙවියෝ කියනකො ඔය මාතෘකා ලියන්නේ මේ පොතේද? අච්චු පොතේද? නෑ අච්චු පොතේ නෙමෙයි මාතෘකා ලියන්නේ. මාතෘකා ලියන්නේ සාහිත්‍ය විමසුම් පොතේ. සාහිත්‍ය විමසුම් පොතේ ලියන්නට ඕන. හරි මෙතෙන්ට මාතෘකාවක් ලියා ගන්න කතරගම දෙවියන් හා බුදුදහම අතර සම්බන්ධය. නැත්නම් කෙටියෙන් ලියන බුදුදහම සමග සම්බන්ධය. බුදුදහම සමග ඇති සම්බන්ධය. කතරගම දෙවියන් හා බුදුදහම අතර සම්බන්ධය නැත්නම් බුදුදහම සමග ඇති සම්බන්ධය. බුදුදහම සමග ඇති සම්බන්ධය. අපි ඔය ලිව්වේ පස්වෙනි මාතෘකාව. ඉස්සෙල්ලාම හැඳින්වීම, පිහිටීම, කතරගම දෙවියන්ගේ ස්වરૂපය. ඊළාට අපි ලිව්වා ජනප්‍රවාද කියලා මාතෘකාවක්. ඊළාට දැන් මේ අවසානයේ අපි ලියනවා බුදුදහම සමග ඇති සම්බන්ධය. බුදුදහම අතර ඇති සම්බන්ධය. බුදුදහම සමග ඇති සම්බන්ධය. ඒක කතරගම දෙවියන් බුදුදහමත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක තමයි අවසාන වශයෙන් ලියුවේ. ඒතර මේකේ කියන විදිහට අපි දන්නවා සමන් විභීෂණ නේද? විෂ්ණු කතරගම සමන් විභීෂණ කියලා සතරවරන් දෙවියන් ගැන අපි කතා කරනවා. විෂ්ණු කතරගම සමන් විභීෂණ. මේ සතරවරන් දෙවියන් කියලා මේ දෙවියන් හතර දෙනානේ. කියන්නේ ලංකාව ආරක්ෂා දෙවියන් පාලනය කරන හතරවරන් දෙවියන් ගැන කතා කරනවානේ. සමන් විභීෂණ විෂ්ණු කතරගම කියලා. ඒ සතරවරන් දෙවියන්ගේ කෙනෙක් තමයි කතරගම දෙවියන්. ලංකාව පාලනය කරන දෙවිවරු හතර දෙනාගෙන් එක්කෙනෙක් කතරගම දෙවියන්. සමන් දෙවියෝ ශ්‍රීපදස්ථානයේ වැඩ සිටින සමන් දෙවියෝ අනෙක් දෙවියන් වහන්සේ. විෂ්ණු දෙවියෝ විභීෂණ දෙවියෝ ලංකාව පාලනය කරන දෙවිවරු හතර දෙනා බවට පත් වෙනවා. එතකොට මේ අනාගතේ බුදු වෙන්න තමයි පෙරම් පුරන්නේ. අනාගතේ බුදු වෙන්න තමයි මේ දෙවිවරු පෙරම් පුරන්නේ. බුදුන් වහන්සේ ලංකාවට කරන අවස්ථාවේ කතරගම රාජධානිය ඔයගොල්ලෝ අපි කලින් පාඩම් පටන් ගන්නකොට කතා කරා. ඒ රාජධානී පාලනයේ ඒ වැඩවිසු ඊට මහාසේන නැත්නම් මහාඝෝෂ කියන රජතුමා අර කිහිරි වනයේ නැත්නම් කීරිගස් අත්කීරි කියලා කියන්නේ ඒ වනයේ බුදුන් වහන්සේ ඇතුළු ප්‍රභු බුදුන් වහන්සේ ඇතුළු ශ්‍රාවකයන් වහන්සේලාට බුදු පූජා පැවැත්වුණු බව බුදුන් වහන්සේගේ බණ අහලා රජු සෝවාන් වූ බවත් ධාතු වංශ සඳහන් වෙනවා කියලා අපි කලින් කතා කරලා ධාතු වංශ සම්බන්ධයෙන් මෙතනත් තව පොඩි කොටසක් ධාතු වංශය සම්බන්ධයෙන් සඳහන් වෙනවා. ඒතර මහසෙන් රජතුමා මරණයෙන් පස්සේ දෙවිය කියලා ඉපදිලා අනේ ස්ථානයේ වැඩ සිටින බව විශ්වාස කරනවා. කතරගම දෙවියන්ගේ මුහුණේ කතරගම දෙවියන්ගේ මුහුණු හයේ හතර ඒ
රජතුමා පිළිබඳව තාපය ප්‍රතාපය, වික්‍රමය, වීරත්වය, වීරත්වය ශූරභාවය, භාවය, කෞශල්‍ය හා කෞශල්‍ය හා ශක්තිය පිළිබඳ බව සඳහන් වෙනවා. ශක්තිය පිළිබඳ බව සඳහන් වෙනවා. හරි ටක් ගාලා මතක් කරන්න අද අපි මේ වෙනකොට ඔයගොල්ලෝ මාතෘකා ටික ටක් ගාලා පළවෙනි එක තමයි හැඳින්වීම. හැඳින්වීමට මොනවද එන්නේ? හැඳින්වීමට මොනවද එන්නේ? හැඳින්වීමට එන්නේ කතරගම නගරයේ වැදගත්කම ප්‍රසිද්ධ වෙන්න හේතු ඒ කියන කාරණාට බුද්ධ ධර්මත් එක්ක ධාතු වංශ සඳහන් කාරණාව ඒ වගේම කතරගම දෙවියන් කතරගම යන්නේ ඇයි කතරගම යන්නේ කවුද කියන එක සම්බන්ධයෙන් හැඳින්වීමක් එතන තියෙනවා. පිහිටීම ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා කතරගම තියෙන්නේ කොහෙද පිහිටලා තියෙන්නේ කොහෙද යාලා වන උද්‍යාන නේද මම කිව්ව මොණරාගල දිස්ත්‍රික්කයට අයිති වෙන්නේ මේ තියෙන මෙතන මණික් ගඟ යුර සමීපයේ පිහිටලා තියෙන්නේ විශේෂයෙන්ම ඒකේ අඩි 10ක් විතර උස මහා ප්‍රාකාරයක් තාප්පයක් තියෙනවා නේද අක්කර කාලයක විතර ප්‍රදේශයක මේක තියෙන්නේ. එතකොට කතරගම මහා දේවාලයට අමතරව ඊට අමතරව තියෙන කිරි විහාරය නේද ඝන දේවාලය අෂ්ටපලන බෝධිය දේවාල මුතන්ගේ වගේ දේවාල තවත් බොහෝ තියෙනවා කියලා අපි කතා කරා. එතකොට ඒක පිහිටීම සම්බන්ධ කතාවක්. ඊළඟට අපි කතා කරා කතරගම දෙවියන්ගේ ස්වභාවය නේද කතරගම දෙවියෝ මොන වගේද? මුහුණුසයයි අද්දොළසයි මයුරු වාහන තේ ලංසයක් වේලා යොද මොනරෙකුත් පිට නැක්සලයි. තමයි කතාව. මේ තමයි ස්වරූපය. ඊළඟට අපි කතා කරා කතරගම දෙවියන් සම්බන්ධයෙන් ගත්තාම ජනප්‍රවාද තුනක්. ජනප්‍රවාද තුනක් කතා කරා. ජනප්‍රවාද තුන තියෙනවා ඡේද තුනේ. ජනප්‍රවාද තුන සාමාන්‍ය අවබෝධයට ගන්න. ඒතකොට එකක් තමයි අර උමා විසින් අර කුමාරු 6 දෙනා දැකලා විශාල පිරිසක් නේද කියලා සිපෙලද ගැනීම ඊළඟට අර ඊශ්වරයා විසින් ඇස්වලින් ගිනි බෝල 6ක් යවලා ඒක දැකලා උමා විසින් සිපෙලද ගැනීමත් එක්ක ඇති වෙච්ච එක ඊළඟට අනිත් එක්ක ගත්තාම අර අනික් ජනප්‍රවාදී තමයි මේ වල්ලි අම්මා සහ තේවානි අම්මා කියන දෙදෙනා කොහොමද කතරගමත් එක්ක සම්බන්ධ වෙන්නේ කියන එක ඒ කතරගම දෙවියෝ කොහොමද කතරගමට එන්නේ ඒත් එක්කම වල්ලි අම්මාන් සහ තේවානි අම්මා කියන්නේ කවුද කියන එක සම්බන්ධයෙන් ඊළඟ ඡේද දෙකේ තියෙනවා. ඒ වගේ අපි අවසාන වශයෙන් කතා කරේ බෞද්ධ වෘත්තාන්තෙහි කොහොමද බුද්ධාමත් එක්ක කොහොමද කතරගම සම්බන්ධ වෙන්නේ කියලා අපි ඒක හඳුනාගත්තා නේද? විශේෂයෙන්ම ලංකාව පාලනය කරන දෙවිවරු 4 දෙනාගේ විශ්ණු කතරගම සම්බන්ධ විචාර කරන දෙවිවරු 4 දෙනාගේ එක්කෙනෙක් තමයි අපිට පේනවා කතරගම දෙවියෝ. වගේම විශේෂයෙන්ම මේ දෙවිවරු 4 දෙනා මතු බුදු වෙන පෙරම්පුරන බෝධිසත්වය කියලා සලකනවා. විශේෂයෙන්ම ලංකාවට කතරගම බුදුන් වහන්සේ ලංකාවට වැඩි අවස්ථාවක් කතරගම රාජධානියේ අර කිහිරි වනයේ වේවන්ද ධාතුන් සඳහන් කාරණාව සඳහන් වෙනවා. ඒසම රාජතුමා මරණයෙන් පස්සේ දෙවියෙක් වෙලා ඉපදුනා කියලා කියනවා. එතකොට මේ කතරගම දෙවියන්ගේ මුණු හයේ තියෙන ස්වරූපය ගත්තාම අර රාජතුමාගේ මුණේ ස්වභාවය තමයි කියලා කියනවා. ප්‍රතාප වික්‍රමයේ වීරත්වයේ ශූරත්වයේ කෞශල්‍ය හා ශක්තිය කියන එක. හරිද? හරි. ඔන්න ඔය ටික තමයි අපි අද දිනේ සාකච්ඡා කරේ. දැන් ගෙදරදී කරණ දුන්නු අභ්‍යාස මොකද්ද මම කලින් දුන්න අභ්‍යාසයක්. මොකද්ද ගෙදරදී කරන්න කිව්වේ? අර සමානාර්ථ පද කියලා දාලා කොටස විතරයි. වෙන මොනවත් නෑ. අද පටන් ගන්න අලුත් කොටසක් ඔයගොල්ලෝ ගෙදරදී කරගෙන එන්න. ඒ තමයි තුන්වෙනි වාරේ කවි පාඩම් කරන එක. දැන් අපි ගොඩාක් කලින් කවි පාඩම් කරලා නැති නිසා අද වෙරනම් හෙට තෝරාපන් යාළු තුන්වෙනි වාරේ පළවෙනි කවිය සූදානම් කරලා තියාගන්න. පළවෙනි කවිය සූදානම් කරලා තියාගන්න. මේ කවි ටිකක් ක්‍රමානුකූලව පාඩම් කරනවා. ඊළඟට 21 වෙනි පාඩමේ නැවත කවි පද්‍ය පන්තියක් තියෙනවා. පද්‍ය පන්ති දෙකක් තියෙන තේරෙන වාරයක් නිසා කලබල නැතුව හිමින් සීරුවේ ඔය නිකන් ගෙදරට වෙලා ඉන්න වෙලාව පොඩ්ඩක් නිකන් කවි අරගෙන පාඩම් කරලා තියාගන්න. කොණ්ඩෙන් නැතුව නිතරම තේරුම් ගායති. කන් නැතිව සමගින් වියදම් ගනිති. නොදුටු කෙනෙක් දුටුවම සිත කැමති වෙති. මෙතුන් පදේ තේරුවතින් නුවණැති. පුළුවන් නම් ඔයගොල්ලෝ උත්සාහ කරන්න මෙන්න මේ කවියට පිළිතුරු කවියක් ලියන්න. පිළිතුරු කවියක් ලියන්න. උත්සාහ කරන්න. පිළිතුරු කවියක් ලියලා කොන්නේ නැතුව නිතරම තිලක ගායති කියන කන්නේ නැතුව සමගින් වියදම් ගනිති. නොදුටු කෙනෙක් දුටුවම සිත කැමති වෙති. මෙතුන් පදේ තේරුවතින් නුවණැති. හරිද? මේ කවියට පිළිතුරු කවියක් ලියලා ගමන් පාඩම් කරා නම් අන්න ඔබට වඩාත් තහවුරු වෙනවා. පුළුවන් හැම කෙනෙක්ම මේ කවියට පිළිතුරු කියන්න. ඒ කවිය ලියලා මේ වැඩ පිටුවට දාන්න ඕනද? ඔයගොල්ලෝ ලියන පිළිතුරු කවිය. මේකට හදන්නේ අලුතෙන් කවියක්. මේකේ තනි උත්තරයක් තියෙන තමයි. හැබැයි අපි මේකේ අභ්‍යාසයක් විදිහට පිළිතුරු කවියක් හදන්න ඕන. මේකේ උත්තරේ දන්නවනේ ඉස්සෙල්ලා මොකද්ද මේකේ උත්තරේ?
එහෙනම් ඒ උත්තරේ එන විදිහට මේකේ පිළිතුරු කවිය හදනවා. හැම කෙනෙකුට පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. බැරි වෙන්න බෑ කාටවත්. හැබැයි උත්සාහ කරන්න. උත්සාහ කරලා කොහොම හරි මේකට පිළිතුරු කවියක්. එකම එක දෙයක් මම බලන්නේ. ඒ තමයි ඒකට මේ කවියට ගැලපෙන තාලයක්. ඒ කවියේ තාලේ හරියට තියනවද? උත්තරේ කියවෙනවද? එකම වචනේ කියවම තමයි භාවිතා කිරීම. ඒක මුකුත් ගණන් ගන්න එපා. තාලයයි පද හතරක් තියෙන්න ඕන. තාලේ නිශ්චිතව තියෙන්න ඕන. පිළිතුර මනාව පිළිඹු වෙන්න ඕන. එච්චරයි ඕන. උත්සාහ කරන්න. මේ වගේ අපි හැම කවියකටම පිළිතුරු කවියක් හදන්න උත්සාහ කරනවා. බලමු අපි ඊළඟ දවසේ කොට හොඳම පිළිතුරු කවිය කවුද හදලා තියෙන්නේ කියලා. හැම කෙනෙක්ම උත්සාහ කරන්න කවිය පාඩම් කරගන්න. කවිය පාඩම් ගන්නවා. කැම්මේ කොන් කරලා කලින් පාඩම් ගත්තා වගේම. ඒ නිසා කවිය පාඩම් කරලා තියාගන්න. හරි. එහෙනම් අපිට අදට පන්ති අවසන් කරන්න පුළුවන්. මොන හරි ගැටලුවක් තියෙනම් අහන්න පුළුවන්. ඒ අතරේ ගොඩක් වැඩ දුන්නේ නැහැ. බොහොම පොඩි වැඩ දෙකක් දුන්නේ. ව්‍යාකරණ වල පොඩි කොටසක් ඇති කතා කරන්න ලියන්න. මම ඒකේ වැඩ පිටුවට එකතු කරන්නම් ඊයදාන කොටස. ඊළඟට මේකේ මේ පාඩම ගත්තොත් එහෙම මේ 16 වෙනි පාඩමේ පළවෙනි කවිය පාඩම් කරගන්න ඕන. පළවෙනි කවියත් එක්කම ඒකේ තියෙන පිළිතුරු ඒකට පිළිතුරු කවියක් කියන උත්සාහ කරන්න ඕන. මොකද ඔයගොල්ලන්ට තියෙන පිළිතුර තනි වචනේ දෙකේ පිළිතුරක් තියෙන නිසා. හරි. එහෙනම් අද අපි අධ්‍යය අවසන් කරමු. මේ ඊළඟ දවසේ නම් හම්බෙමු. හැම කෙනෙකුට එහෙනම් සුබ රාත්‍රියක්. ආයුබෝවන්. අයිබෝන් සර්. අයිබෝන් අයිබෝන් සර්. අයිබෝන්